සියලු දෙනාටම තෙරුවන් සරණයි නාතවරක්. අපි අද දින පෙබරවාරි මාසයේ පළවෙනි සතියේ වැඩසටහනේ සාකච්ඡා වාරය ආරම්භ කරන්න හදන්නේ. ඉතින් ඒ සඳහා ආරම්භයක් හැටියට නාතවරක් নমස්කාරය කියමු කියලා මම සියලු දෙනාගෙන් යෝජනා කරනවා ඉල්ලා සිටිනවා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. හොඳයි, අපි මේ වෙලාව වෙන් කරගෙන තියෙනවා අපි මේ වැඩසටහනේ සාකච්ඡාවක් සඳහාත් ධර්මදේශනයක් සඳහාත්. අපි ඒක හැමදාම මතක් කරගන්න ආකාරයට අපි සිද්ධ කරන්නේ අපේ වමනාවට නෙමෙයි. හරියට පොඩි දරුවෙක් හදන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඒ දරුවාට බහ තෝරන්න බැරි කාලේ යමක් කමක් කර කියා ගන්න බැරි කාලේ එයාව අතින් අල්ලගෙන වඩාගෙන එයාට මේ මාර්ගය පෙන්වලා දෙනවා, හොඳ නරක කියලා දෙනවා වගේ තිලෝගුරු අම්මා මෑණියොත් මේ මාර්ගයට අපිව තල්ලු කරලා ඒ මාර්ගය ඉදිරියට ගෙන යන්න දියුණුවට පමුණවා ගන්න අනුග්‍රහ කරන හැටි අපිට කියලා දෙනවා. ඒ අනුග්‍රහ වලින් කාරණා දෙකක් තමයි මේ සූතානුග්‍රහිත, එහෙම නැත්නම් සාකච්ඡාවකට දේශනයකට සවන් දෙන එක. එහෙම නැත්නම් සාකච්ඡානුග්‍රහිත, ඒ කියන්නේ දෙපාර්ශවයේම කතා කරනවා. සූතානුග්‍රහිතේදී වගේ නෙමෙයි. සූතානුග්‍රහිතේදී එක පාර්ශවයයි කතා කරන්නේ, අනිත් පාර්ශවය අහගෙන ඉන්නවා. ඉතින් මේක ආවට ගියාට කරන්න නෙමෙයි තියෙන්නේ. කියන්නේ බණහල ගෙදර ගිහින් බුදියා ගන්න නෙමෙයි. එහෙම නැත්නම් සාකච්ඡා කරලා ගිහින් තර්ක කර කර ඉන්න නෙමෙයි. අපේ කොහොඳයි වාගේ කරන නරකයි කිය. මේක තියෙන්නේ මේ තමයි යන මාර්ගයක් තියෙනවා. මේ මාර්ගයට අනුග්‍රහයක් හැටියට. අපේ මාර්ගය කියලා අපි හඳුනගන්නේ මෙතන සද්ධාව තියෙන හැටියට, අය හැටියට අපේ මුතුන් මිත්තලා මේ බුද්ධ වචනය කාලයක් තිස්සේ රැකගෙන ඇවිල්ලා තියෙනවා. ඒ රැකගෙන ඇවිල්ලා මේක අපිට දීලා අපිටත් කිව්වා මේක රැකගන්න කියලා. එදින් අපි මල් පහන් පූජා කරනවා, බෝධි ආතු ගන්නවා, පන්සල් හදනවා, ඔක්කොම කරනවා, පිරිත් කියනවා, ඔක්කොම කරනවා. ඔය කරන අතරේ අපිට තේරෙනවා මේක රැකගෙන විතරක් ඉඳලා හරියන්නේ නැහැ. අපි රැකගෙන විතරක් හිටියොත් සිද්ධ වෙන්නේ හරක් පට්ටියක් බලන ගොපල්ලවෙක් වගේ. අපිට දවසේ අන්තිමට බත් මුලක් හම්බ වෙනවා. ඒ බත් මුල කාලා ගෙදර යනවා. තේරෙනවා මේකේ මෙතන ඉන්න වැඩි දෙයක් තියෙනවා කියලා. මොකුරා යන්න. ඒ අවබෝධය නිකන් සත්‍ය රැකීමක් විතරක් නෙමෙයි. ඒකට කියනවා සත්‍ය අවබෝධ වෙනවා කියලා. තර්ක කරලා, එහෙම නැත්නම් විචක්ෂණව හිතලා, විග්‍රහ කරලා බලලා, සංසන්දනය කරලා බලලා මේක රැකගෙන විතරක් ඉන්න නෙමෙයි, මෙතන ඊට වැඩි ගැඹුරක් යමක් තියෙනවා කියලා පේන්න පටන් ගන්නවා. ඉතින් ඒකට ඒ සත්‍ය අවබෝධ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා සත්‍ය අවබෝධයෙන් විතර නවතින්න එපා. සත්‍ය අවබෝධය නෙමෙයි මගේ ශාසනය. මගේ ශාසනය කියන්නේ මේ සත්‍යයට තමන්පත් වෙන එක කියලා. කියනවා සත්‍යානුපත්ති කියලා. ඉතින් ඒ සත්‍යයට අපිපත් වෙන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි මාර්ගයක් දේශනා කරලා තියෙනවා. ඒ මාර්ගය දේශනා කෙරුවේ කම්මාස ධම්ම කියන ගමේ කුරු කියන රටේ. කුරු රට කියලා කියන්නේ අපි කඳු රට උඩ රට කියනවා වගේ, පහත රට කියනවා වගේ ඉන්දියාවේ තිබිච්ච ප්‍රදේශයක්. ඉතින් මේ ප්‍රදේශයේ හිටපු අය බොහොම උත්සාහයකින් යෙදিলা තියෙනවා මේ සත්‍යානුපත්ති වෙන්න. හැබැයි ක්‍රමයේ දන්නේ නැතුව. එතනට ගිහින් බුදුහාමුදුරුවෝ කියනවා
මේගොල්ලන්ට එකම එක මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය මොනකටද තියෙන්නේ? තමන්ගේ පාරිශුද්ධිය සඳහා, කියන්නේ නිවන සඳහා. එහෙම නැත්නම් මේ දුක් තැවුල් නැති කර ගැනීම සඳහා. ඒ කියන්නේ නිවන සඳහා, මේ ශෝක පරිදේව නැති කර ගැනීම සඳහා, හඬා වැළපීම් නැති කර ගැනීම සඳහා. ඒ කියන්නේ නිවන සඳහා. එහෙම නැත්නම් ඥායස අධිගමාය. මේ උඹලා ඔය දන්න පොතේ පතේ ඥානය, භෞතික විද්‍යාව, ආර්ථික විද්‍යාව, රසායන විද්‍යාව කියන ඥානයට ගිය එහා ගිය දැනුමක් තියෙනවා. අන්න ඒක තමයි මේ නිවන. ඒක සඳහා තමයි මේක තියෙන්නේ. මේකට තියෙන්නේ එකම එක මාර්ගයයි. ඒ මාර්ගය ගියත් විතරයි මේක හම්බෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ ඒ කම්මාස ධම්ම කියන වෙළඳ නගරයේ හිටපු ඒ පින්වත් පිරිසට කියනවා. මේ තාම බුදුරජාණන් වහන්සේ මොකක්ද කියලා කියන්නේ. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකක්ද මේ එකම එක මාර්ගය කියලා. ඒකම එක මාර්ගය මේකයි කියලා කියද්දි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒක තමයි සතර සතිපට්ඨානය කියලා. සතර සතිපට්ඨානය කියලා ඉවර වෙලා බුදුහාමුදුරුවෝ ඊට පස්සේ සඳහන් කරනවා මොකද්ද මේ සතර සතිපට්ඨානය කියන්නේ කියලා. අපි දන්නවා ඉතින් සතර සතිපට්ඨානය කිව්වොත් අපි ගිරව් වගේ කියන්න දන්නවා. ඕකත් මහ ලොකු දෙයක්ද? ඕක අපි දන්නවනේ කියලා තමයි කියන්නේ. ඉතින් අපි දන්න දේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මෙහෙමයි. කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ඒ වගේම චිත්තානුපස්සනාවට කියනවා, ධම්මානුපස්සනාවට කියනවා. ඉතින් ඒ කරුණු හතරේ බුදුහාමුදුරෝ නිකන් ඔය අපි කියනවා වගේ ගිරව් වගේ ආවට ගියාට කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා නෙමෙයි කියන්නේ. උන්වහන්සේ ඒකට ඉදිරිපත් කරනවා ගුණාත්මක බව. ඒක ඉදිරිපත් කරනවා මේ කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මොන ගුණයෙන් යුක්තවද වඩන්න. ඒක ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. කතා කරන්නේ අපි දන්නවා අපි විභාගේ පාස් වෙච්ච එක ගැන විතරක් කතා කරනවා. මොනවාද මේ ගුණයන් තුන? ආතාපි ගුණය තියෙන්න ඕන කියලා කියනවා. සම්පජානෝ සතිමා ගුණය තියෙන්න ඕන කියලා කියනවා. විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන ගුණය තියෙන්න ඕන කියලා කියනවා. ඉතින් අපි මේ තාම ඔය කියපු කායනුපස්සනාව, වේදනානුපස්සනාව හින්දා පැත්තකින් තියලා අපි ගත්ත මේ ගුණයන් ගැන පොඩි අවබෝධයක් ලබා ගන්න. මොකද අපි මේ ගමනේ යන මිනිස්සු. ගමනේ යන මිනිස්සු මේ හැටියට දැනගන්න ඕන මොනවද මේවා කියලා තියෙන්නේ. නැත්තම් අපිට හැමදාම සූත්‍රයක් කරගෙන සූත්‍රය සාකච්ඡා කරලා ගෙදර යන්නේ එහෙම නෙමෙයි. ඉතින් මේ ගමනේ යන අය හැටියට මේ ගමන Tamanට හැකි පමණින් අවබෝධ කරගෙන යන්න. ඒ ගමනට අවශ්‍ය කරන අඩුම කුඩුම එකතු කරගෙන යන්න. ඒ හින්දා තමයි අපි මේ බොහොම හිමීට මේවා සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් අපේ ඔය කරුණු තුනෙන් ආතාපි සම්පජානෝ සතිමා, තුන්වෙනි කරුණ විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්ස කියන මේ කරුණු තුනෙන් අපි ගිය සැරේ හම්බ වෙච්ච වෙලාවේ සාකච්ඡා කරුවා මොකද්ද මේ ආතාපි කියන්නේ කියලා. ආතාපි කියන එකට අපි ඒ වෙලාවේ මතක් කරගත්තේ කාපටික කියන ඒ චම්කි සූත්‍රයේ එන ඒ නනවත් තරුණ මහත්මයාට, එහෙම නැත්නම් තරුණ පින්වතාට, එහෙම නැත්නම් ඒ තරුණ පුද්ගලයාට බුදුරජාන් වහන්සේගෙන් අහපුවාම එයාට හොඳට වැදුනා මේ බුදුරජාන් වහන්සේ දෙන උත්තර. බුදුරජාන් වහන්සේගෙන් අහනවා එයා ඔය කියන සත්‍යානුපත්ති වෙන්න මම මොකද කරන්න ඕන කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා පදං වීර්යය තියෙන්න ඕන කියලා. මොකද පදං වීර්යය කියන එක මේ බෞද්ධ ලෝකයේ විශේෂයෙන් නැත්තටම නැහැ. ලෝකේ හැමතැනම වීර්යය තියෙනවා. කිසි තන සහභාගී වෙලා ඉන්න කිසිම කෙනෙක්, එහෙම නැත්නම් සහභාගී වෙලා නැතුව ලෝකේ අනිත් වැඩ කර ඉන්න කිසිම කෙනෙක් ගාව වීර්යය නැතුව නෙමෙයි. වීර්යය ඕන තරම් තියෙනවා. ඒ තියෙන වීර්යය නෙමෙයි බුදුරජාණන් වහන්සේ මෙතන කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ පදං වීර්යය. පදං වීර්යය එහෙම නැත්නම් ඒක ආතාපි කියලා කියනවා.
ආතාපි කියපම මේ පදන් වීර්යයටත් එහා ගියපු එක. ඒකෙදි කියන්නේ කෙලස් තවන වීර්යය. අනිත් හැම වීර්යයක්ම තියෙන්නේ කෙලස් තවන වීර්යයක් නෙමෙයි. කෙලස් වඩන, කෙලස් වර්ධනය කරන, කෙලස් උසස් කරන. ඒක කොච්චර දියුණුද කියනවනම් දැන් මේගොල්ලෝ පුළුවන් තරම් සල්ලි වේදම් කර කර පරීක්ෂණ කරනවා කොහොමද මේ සතියෙන් තමන්ගේ කෙලස් මීට වැඩි කරගන්නේ කියලා. ළමයින්ගේ ඉස්කෝලේට දාලා ළමයින්ගේ අවධානය කොහොමද වැඩි කරගන්නේ සතිය පාවිච්චි කරලා, කාර්යක්ෂමතාවය කොහොමද වැඩි කරගන්නේ තමන්ගේ කර්මාන්ත ශාලාවේ වැඩ කරන තැන, රැකියාව කරන තැන. එතකොට මේ ලෙඩ රෝග කොහොමද නවත්තගන්නේ, ඒ වගේ තමන්ගේ නායකත්ව පුහුණුව සඳහා මේක කොහොමද ඉස්සරහට ගන්න කියලා උණුහරප සඳහා මේ සතියත් පාවිච්චි කරන්න තරම් මේ අර කෙලස් වඩන ලෝකය ඒක පාවිච්චි කරන. ඉතින් ඒක අපේ සමහර අයත් සතිය වඩන අයත් ඒකට එකතු වෙලා යනවා. ඉතින් ඒක කෙසේ වෙතත් අපි ගත්තොත් මේ බුදුරජාන් වහන්සේ කෙලස් තවන වීර්යයෙන් සඳහන් කරපු එක, කෙලස් තවන වීර්ය පටන් ගන්න මේ වීර්ය කියන වචනය තමයි මුළු සත්‍තිස් පාක්ෂික බෝධිආංග කියන ඒ කරුණු 37 වැඩිපුරම සඳහන් වෙනවා වීර්ය කියන එක. එතකොට ඒ වීර්ය කියන එකේ ආතාපීය කියන ගුණය පටන් ගන්න පදන් වීර්යය. පදන් වීර්ය කියලා කියන්නේ මේ පදම කියන එක අපි ඉතින් කොහොමද දන්නවන්නේ? ඒ වීර්යයේ පදමක් තියෙනවා, පදනක් තියෙනවා. ඒකත් බුදුරජාන් වහන්සේ සඳහන් කරන්නේ අනුප්පන්නානං අකුසලානං න උප්පාදාය, උප්පන්නානං අකුසලානං පහනාය, අනුප්පන්නානං කුසලානං උප්පාදාය, උප්පන්නානං කුසලානං තිටියාය කියලා තමයි බුදුරජාන් වහන්සේ සඳහන් කරන්නේ. ඉතින් ඒ සඳහන් කරන ඒ කාරණා හතරේ වීර්ය නැහැ. ඒ කාරණා හතරේ තියෙන ප්‍රතිඵලයි. වීර්ය කියලා කියන්නේ මේවා කාරණා හතර කරන්න. කාරණා හතර නෙමෙයි ඇත්තටම තුනයි. අන්තිමේකට ඊට වැඩිය දිගට ගිය දෙයක් තියෙනවා. ඒ පළවෙනි තුනේදී ඒ කියන්නේ ඉපදිච්ච නැති අකුසල් නොවිපවද්දන්න, ඉපදිච්ච අකුසල් ප්‍රහාණය කරන්නත්, ඉපදිච්ච නැති කුසල් උපද්දව ගන්නත් බුදුරජාණන් වහන්සේ කියන්නේ වීර්ය කියලා අපිට තියෙන්න ඕන චන්දං ජනේති කැමැත්තක් තියෙන්න ඕන. ඊට පස්සේ චන්දං ජනේති වායමති, ඡන්දේ තිබුණාට විතරක් මදි, යම් ව්‍යායාමයක් කරන්න ඕන මේ ඡන්දය ප්‍රායෝගික වෙන්න. ඡන්දය වැඩ ගන්න. නැත්නම් අපි කොච්චර දේවල් වලට ඡන්දේ තියනවාද අපේ හිත ඇතුලේ බැලුවොත්. හිත ඇතුලේ ඡන්දේ තියන්නේ මේ මුළු බෞද්ධ ලෝකෙම ඡන්දේ තියෙනවා. චන්දං ජනේති කියන එක නැත්තේ නෑ. ඡන්දෙන් තියෙනවා. වායමදී හරිම අඩුයි. ඒක එන්නෙම නෑ. ව්‍යායාම කරන්න ගියොත් ඉතින් බබාට බේත් ගේන්න යන්න තියෙනවා. හරකට කිරි දොවන්න තියෙනවා. වැඩ රාජකාරී ලක්ෂයක් තියෙනවා. වායම තියෙන්න ගියොත්. විරියං ආරභති නෑ. විරියං ආරභති අන්තිමටම තමයි විරියං ආරභති එන්නේ. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති. එහෙම වීර්යයක් ආරම්භ කරපු කෙනා චිත්තං පග්ගණ්ණාති. හිත දැඩි කරගෙන චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. කියලා මේක දිගින් දිගටම කරන එක තමයි මේ ආතාපි විරිය කියලා කියන්නේ. ඉතින් ඒක හරියට බුදුරජාන් වහන්සේ කියනවා, බුදුරජාන් වහන්සේ නෙමෙයි ඒකේ ඒ දීලා තියෙන රේන්ජ් එක බලපුවාම මෙන්න මේ වගේ උදාහරණයක් දෙනවා බුදුරජාන් වහන්සේ. මේ එක වෙලාවකදී මේ වීර්ය හරියට සද්දන්ත කුලේ ඇතෙක් පිදුරු ගොඩක වැටලා තියෙන ඉදි කට්ටක් ගන්න තමන්ගේ හොඬෙන් ඉදි කට්ටක් ගන්න යම් උත්සාහයක් දරනවා නම් තීක්ෂණව සියුම්ව ඒ දරන උත්සාහයට සමාන වෙන්න ඕන කියලා. ඒ කියන්නේ ඒ වෙලාවට තප්පුලාගෙන කෑ ගහගෙන අඩි හප්පගෙන කලේ පෙරලාගෙන බෑ. ඉදි කට්ට ගන්න අර පිදුරු ගොඩේ වැටලා තියෙන මහා ඇතෙක් මොන තරම් සියුම් විදිහට ඒකට ළඟා වෙන්න ඕන. අන්න ඒ වගේ වීර්යයක්
මේ ආතාපි වීර්යයේ එක කෙරෝලක තියෙනවා. අනික් කෙරෝලේ තියෙන්නේ මොකද්ද? හරියට මොනවාද අර ඊයන් වැක්කිරුවේ කඩොල් ඇතාට නේද? මට මතක ඇතිට. ඒ කඩොල් ඇතා දොරටුව කඩාගෙන යද්දි උඩ ඉඳලා සොලි ඊයන් වක් කරනවා පිටට. ඒ ඊයන් වක් කරලා පිට ගිනි ගත්තෙත් කඩාගෙන යනවා මේ ගල් මේ ගේට්ටුව කඩාගෙන ඇතුළට යනවා. ඒ වගේ වීර්යයක් අනික් කෙරෝලේ. එක වෙලාවකට මේ ආතාපී විදිය කියන එක තත්මිටි කාගෙන කිහිල්ලෙන් දාඩියක් දාගෙන ඉවසගෙන කරන්න ඕන එකක්. අනික් වෙලාවට බොහෝම සියුම්ව නිකන් පිහාටුවකින් දුවිලි පිහදානවා වගේ තනකට යනකම් අනිත් වෙන්නේ. ඉතින් ඔය අතරේ මේ වීර්ය කියන එක ඉවෝල්ව් වෙනවා. වීර්ය කියන එක විකාශනයටපත් වෙනවා. ඉතින් ඒ ගුණයෙන් යුතුව තමයි අපි කරන්න ඕන මොකද්ද? කායේ කායනුපස්සී. වේදනාසු වේදනානුපස්සී. චිත්තේසු චිත්තානුපස්සී. ධම්මේසු ධම්මානුපස්සී. නැත්තම් විභාගේ පාස් වෙන්න සතර අධිපට්ඨාන කියන්නේ මේකයි කියලා ලිව්වට වැඩක් නැහැ. ගමන යන කෙනාට ඒ ගුණය තමන් ගාව පොඩ වැඩි වෙන්න ඕන. මේ ගත්තු එක බිම තියන්නේ නැහැ. මං කරනවාමයි. ටයිම් ටේබල් එක අදාන් තියෙන ඒ ටයිම් ටේබල් එකට මං කරනවා. අම්මා මුත්තා කිව්වත් ඒක නවත්තන්නේ නැහැ. එහෙම යන කෙනා පදං වීර්ය පටන් අරගෙන ආතාපි ගුණය පටන් අරගෙන ඊට පස්සේ අන්තිම එකේදී කියන්නේ ඒක තිටියා. ඒකට අසම්මෝහය වෙන්නේ නැතුව ඒක දිගින් දිගටම ඉවරයක් වෙනකම්ම කරලා නවත්තන එක තමයි. මොකද දැන් මේ කුසලයේ ඇති කරගෙන කුසලයේ ඇති කරගත්තට පස්සේ ඊට පස්සේ ඉතින් යාට දිගට මේක අරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් මේක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරුවා ගිය සැරේ මම හිතන්නේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ගිය සැරේ කාපු නැති කෙනෙක් ඒකට සවන් දෙන්න පුළුවන්. ඉතින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟ ගුණය. මොකද්ද ඊළඟ ගුණය? බුදුරජාණන් වහන්සේ මෙතන දක්වලා තියෙනවා සම්පජානු සතිමා කියලා. මේ සම්පජානු සතිමා කියන වචනේ සාමාන්‍ය ව්‍යවහාරයේ ඔයගොල්ලෝ අහලා ඇති වනවල එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා කරන තැන්වල අපේ සතිමා සම්පජානෝ සතිමා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචනේ තමයි සති සම්පජඤ්ඤය කියන එක. සතියයි සම්පජඤ්ඤය කියන එකයි. එතකොට මෙතන සම්පජානෝ සතිමා කියලා කියන්නේ මේ සම්පජඤ්ඤය කියන එක එන්න ඕන සතිය පස්සට යන්න ඕන. වෙන විදිහකට කියනවා නම් සතියෙන් කසකැවිච්ච සම්පජඤ්ඤයක් ඇති වෙන්න ඕන. එතකොට අපි බලමු එතකොට මේ වචන දෙක තව ටිකක් විග්‍රහ කරලා මොනවද මේකේ මේ අන්තර්ගතය මොනවද මේකේ මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ඕක පොතක පතක බැලුවොත් සම්පජඤ්ඤය කියන වචනේ තේරුම මොකක්ද කියලා ඒකට කියනවා මහා නුවණ කියලා. එහෙම නැත්නම් මහා ඥානය කියලා තමයි කියන්නේ. ඒක බලපුවම ඉතින් ඔළුව කුරුවල් වෙනවා. මේ මොනවාද මේ කියලා. මහා ඥානය කිව්වට කාටද තේරෙන්නේ? මට මහා ඥානය කියලා මම තේරුම් ගන්න එක නෙමෙයි. මේ අනිත් අය තේරුම් ගන්න. මගේ අම්මා තේරුම් ගන්න. මගේ නෝනා තේරුම් ගන්න. මගේ පුතා තේරුම් ගන්න. ලෝකේ ඉන්න අනිත් අය තේරුම් ගන්න එහෙම නෙමෙයි. මට වෙන වචනයක් අපි එක එක්කෙනාට මේ සම්බන්ධයෙන් වෙනම සංඥාවක් තියෙනවා. ඒක තමයි මහා ඥානය කියලා හිතන්නේ. ඉතින් ඒ හින්දා සම්ජීව හාමුදුරුවෝ මෙන්න මේ වගේ විග්‍රහ කරන ඔය සම්පජඤ්ඤය කියන වචනේට මොකක්ද මේ විග්‍රහය? ඔය ඒ වචනේ තියෙනවා කියලා ප්‍රධාන ගුණ තුනක්. එකක් තමයි මේ සං කියන අර්ථය. සං කියන අර්ථය කියලා කියන්නේ ස්වං කියන එක. ඒක තමා විසින්ම කරගත්ත යුත්තක් වෙන්න ඕන. තමන්ටම ආවේනික දෙයක් වෙන්න ඕන. ඒ කියන්නේ මේක මේ මට වෙන කාටවත් කරලා දෙන්න බෑ. බුදුහාමුදුරන්ට වෙන කාටවත් කරලා දෙන්න බෑ. ගුරු හාමුදුරන්ට වෙන කාටවත් කරලා දෙන්න බෑ. නෝනට මහත්යට කරලා දෙන්න බෑ. අම්මලා තාත්තලට දරුවන්ට කරලා දෙන්න බෑ. දරුවන්ට අම්මලා තාත්තලට කර දෙනවා මේක ස්වයං. තමන් විසින්ම කරගත යුත්තක්. ඉතින් අපේ සාමාන්‍යයෙන් ඕක නෑනේ. ඔය යාළුවෙක් ආව අපේ ගෙදර. යාළුවා කියනවා ගෙදර ඉන්නකන් ළමයා ඒවා තම තමන්ගේ වැඩ ඉතින් පුළුවන් විදිහට කරගන්නවලු.
ඉතින් අම්මයි තාත්තයි ළඟින් යද්දි කකා හිටපු පිඟාන ළඟින් යද්දි දෙනවා පිඟාන මේ පිඟාන හොදන්න කියලා තාත්තට දෙනවා. අම්මා කිව්වහම පුතේ බත් බෙදලා තියෙනවා ලොකු ළමයි. බත් බෙදලා තියෙනවා බෙදාගෙන කන්න කියලා. පොඩ්ඩක් බෙදලා දෙන්න බැයිද? කියලා ඒ ගතිගුණේ අපි දෙනවා. අපි දැන් කොච්චර ලොකු වුණත් සමහරවිට අපේ ගෙවල් වලට ගියාම අපි ඒක කරගන්නවා. ඉතින් ඒ වගේ අපේ තියෙන මේ ගතියක් මේක කාට හරි කියලා හොරව ගන්න බැයිද? පගාවක් දෙන්න බැයිද? පොඩි අඳුරුම්කමකට කරගන්න බැයිද? ගුරු මුෂ්ටියක් තියෙනවා නේද ඒක මට දෙන්න බැයිද? ඒ වගේ අදහසක් අපේ ඔළුවේ තියෙන. එහෙම කිසිම දෙයක් නැහැ මෙතන බුදුහාමුදුරුවෝ කියන්නේ ස්වයං තමා විසින් කරගත්තත් තමන්ට කරගන්න පුළුවන්. නැත්නම් වෙන කිසි කෙනෙකුටම මේක යාඥා කරලා යදලා බලිතොයිල් කියලා කිසිම කතාවක් එන්නේ නැහැ කියන එක. ඉතින් මේක එහෙම බලපුවාම මේක මනුෂ්‍යත්වයේ මොන තරම් නගා හිටීමක් කියලා හිතෙනවා. මේ කිසි කෙනෙකුට රණාත් මත රඳා පවතින්න එපා. උඹට පුළුවන්. උඹ තමයි මිනිස්සයා. උඹ නැත්තම් වෙන කවුද මේක කරන්නේ කියන ඒ මහා මොනවාද තමන්ගේ බලගැන්වීම empowering කියන එක මේ මං කියන්න කැමති නැහැ මේ ආගම ධර්මයේ කියලා මේ ඉගැන්වීමේ තියෙනවා. මේක දර්ශනයකුත් නෙමෙයි නිකන් දාර්ශනිකව දන්නවනේ දාර්ශනිකව නිකන් බයිලා ගහගෙන ඉන්නේ. මේක වැඩ කරන මිනිස්සුන්ට තියෙන දෙයක්. එහෙනම් මේක ඉගැන්වීමක් ක්‍රියාකාරකමක්. ඒ ක්‍රියාකාරකම තුල තියෙනවා. ඉතින් අනිත් දේ තමයි මේක ඇතුළත් කරලා තියෙන සම්ප කියන එක. සම්ප කියන වචනේ සඳහන් වෙනවලු මේ පූර්ණ කියන අදහස. සම්පූර්ණ කියන අදහස. අපිට ඕකත් බොහොම විරල දෙයක්. ඒවා විරල නැත්තම් බුදුහාමුදුරුවෝ හොයාගන්න දෙයක් නැහැනේ. අපි හැම කෙනාම දන්නවනේ. විරල දෙයක් කියලා කියන්නේ අපි මොනවා හරි දැක්ක ගමන් දුවලා ගිහින් ඒක ගැන ඉතින් කොඩියක් දාගෙන ඒක මගේ කරගෙන ඊට පස්සේ ඒක ගැන කතන්දර ගොතන එක තමයි කරන්නේ. ඉතින් ඒක තමයි මේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට උනේ. යුරෝපයේ හිටපු පිස්සු මෙහි ආවට පස්සේ මේ ලොකු ඉඩම් කැලක් දැක්කම ගලක් ගහලා අල්ලගත්තා. ඊට පස්සේ එතන කොඩිය දාගත්තා. ඉතින් අපි ඊයේ පෙරද අපි නිදහස කියලා එකක් සැමරුවා. ඒකදී අපිටත් මේ වෙලා තිබුණේ ඕක තමයි. පෘතුගීසි ආවා මුන්ට මේක හම්බුණා දුන්නා වැඩි. ඒ ගතිගුණය තියෙන හම්බෙච්ච ගමන් මේක පූර්ණ දෙය ගන්න නැහැ. ඉවර වෙනකම් බලන්නේ නැහැ. අපි ගියේ කන අල්ල ගන්නවා. ඉතින් මෙතන බුදුරජාණන් වහන්සේ කියන්නේ ගිය තැන අල්ල ගන්න එපා. උඹ ගිය තැන සම්පූර්ණ නිරීක්ෂණය කරපන්. කිසිම වෙලාවක ඔය තියෙන එක ඔයිට වැඩිය වෙනස් දෙයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වෙනස් දෙයක් පත් වෙනවද කියලා බලාගෙන ඉන්න. එහෙම නැත්නම් මේ තියෙන එක අල්ල ගන්න දෙයක් තියෙනවා. කියලා තේරුම් ගන්න බලාගෙන ඉන්න. ඕක ඉතින් එහෙම කිව්වට මේ සුළු පිටසකට කිව්වට ඔක මහ සමාජයේ තේරෙන්නේ නැහැ. ඉතින් මේක තේරුම් ගන්න අඩුම ගානේ උත්සාහ කරන පිරිසක් තමයි මෙතන අහගෙන ඉන්නේ. මේගොල්ලන්ට කියන්න පුළුවන්. මේ කියන්නේ මොකද්ද කියන එක ඔළුවට අන්තිමට හරි තේරෙනවා. ඉතින් මම උදාහරණයක් කිව්වොත් අජාන් බ්‍රහ්මවංශ හාමුදුරුවෝ ඔයගොල්ලෝ අහලා ඇති. මම ගාක් ඉස්සරේ හාමුදුරුවන්ගේ බණ අහුවා. ඒ බණ අහද්දි මට පරණ එක බණක මතක් වෙනවා. උන්වහන්සේ කියනවා පර්ත් නුවර ඉඳලා එයාගේ ආරණ්‍යයට යද්දී ලස්සන කඳු වැටියක් තියෙනවලු. ඉතින් කාර් එකේ යද්දී ස්වාමීන් වහන්සේ ඔය නිතරම ඔතන දිහා බලාගෙන යනවලු. හරිම ලස්සනයි. ඉතින් එක දවසක් උන්වහන්සේ ඩ්‍රයිවර්ට කිව්වලු මේ කඳු වැටිය හරිම ලස්සනයි. ඔතනින් යද්දි පොඩ්ඩක් හිමීට යන්න කියලා. ඊට පස්සේ හිමින් යද්දි උන්වහන්සේ දැක්කලු අර කාර් එකේ හයියෙන් යනවා වගේ නේ හිමින් යද්දි පුදුමාකාර ලස්සනක් තියෙනවලු. අරිට වැඩි ආකර්ශනීය ගතියක් තියෙනවා. ඉතින් උන්වහන්සේ ඊළඟ දවසේ කිව්වලු ඔතන පොඩ නවත්තන්න කියලා. නවත්තලා බැහැලා පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලපුවාම අර ඉස්සර දෙපාරටම වැඩිය මේ බලපු එකේ විස්තර කරන්න බැරි තරම් ලස්සනක් ඒ කඳු වැටිය උන්වහන්සේ දැක්කා. ඉතින් ඒ වගේ තමයි අපිට. අපි මේ ඔහේ දුවන්නන් වාලේ තමයි මේක බලන්නේ. අපි කෝච්චිය ගැන ගන්න තමයි මේක බලන්නේ. හරි අඩුම ගානේ බයිසිකලේවත් බකි කරත්තේවත් කෝච්චිය ගැන ගමන් දුව තමයි
බලන්න. එහෙම නැහැ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක සම්පූර්ණයෙන් දකින්න නම් මුලින් ඉඳලා අගට දකින්න නම් සම්පූර්ණයෙන් අනිත්‍ය ඔක්කොම නවත්තන්න. ඔය මං අද සක්මන් කරන වෙලාවේ මං අහගෙන කාගේද මයික් එකක් ඔන් වෙලා ගෙදර කතා බහ මෙහෙට ඇහෙනවා. අනිත් අයට ඇහෙනවා. ඉතින් එහෙම නෙමෙයි මේක කරන්න ඕන. මේක ධර්ම ගෞරවයෙන් කරන්න ඕන. ඒකට සම්පූර්ණයෙන් කැප වෙලා. ඒකට සම්පූර්ණයෙන් කැප වුණාම තමයි මේ සක්මනේ මොනවාද තියෙන තොරතුරු කියලා Tamanට පේන්නේ. ඒකට සම්පූර්ණයෙන් කැප වුණාම තමයි ආස්වාස ප්‍රස්වාසයේ මොනවාද සම්පූර්ණයෙන් පේන්නේ කියලා කරන්නේ. ඒක තමයි මේ සම්ප කියලා කියන්නේ. අපි පූර්ණ වශයෙන් බලන්න ඕන. එහෙම නෙමෙයි අපි බලන්නේ. එක ඇහැකින් වත්තේ පොල් වැටෙනවාද කියලා බලන්නේ. අනිත් ඇහෙන් තව එකක් බලන්නේ. අපි ඔහෙ ඇවිදින්. ඒ කිසි දෙයක් අහුවෙන්නේ නැහැ. එහෙනම් අපි මේක බලද්දී සක්මන අහුවුණා නැත ප්‍රශ්නයක් නැහැ. අපේ පූර්ණ අනුග්‍රහය දෙන්නුනේ වැඩේ කරන්නේ. හොද්දක් ලිපේ තියලා ඇවිල්ලා ඒක ඉදෙනකන් එතකොට මේ සම්පජඤ්ඤ වැඩෙන එක පොඩ පහු වෙනවා. තමන්ගේ ඒ තියෙන වටිනා උතුම් කාලයෙන් වැඩක් කියන්නේ නැහැ. ඒක කාටවත් පාඩුවක් නැහැ. පාඩුව සිද්ධ වෙන්නේ මේ කරන පුද්ගලයාට විතරයි. ඒ හින්දා මේක සම්පූර්ණ බුදුහාමුදුරු කියන්නේ මේක සම්පජඤ්ඤෝ සතිම. කියන්නේ මේ සම්පූර්ණ දැක්මට යන්න ඕනේ. අපි සම්පූර්ණ දැක්මට යන්න අවශ්‍ය කරන වාතාවරණය සකස් කරගන්න ඕනේ අපි. දේවල් දේවල් තියෙනවා. දැන් මේ අපි බොහොම පැය 24න් බොහොම පොඩි කාලයක්. සුමානයකට බොහොම පොඩි කාලයක් මේ ගන්න. මේ කාලේ සම්පූර්ණ වැඩේ ගන්න නම් ඒකට අපි අනුග්‍රහ කරන්න ඕන. පුළුවන් තරම් ඒකට සැදී පැහැදීව කරලා ඒක ඉවර වෙනකම් බලන්න. සක්මන ඉවර වෙනකම් බලන්න. හුස්ම ඉවර වෙනකම් බලන්න. ඊට පස්සේ ආස්වාසේ පටන් ගන්න වෙලේ ඉඳලා බලන්න. පුළුවන් තරම් සම්පූර්ණ තව මොනවාද තියෙන්නේ? ඊළඟ එකේ මොනවාද තියෙන්නේ? ඊළඟ එකේ මොනවාද තියෙන්නේ? ඊට වැඩිය දෙයක් කියලා සම්පූර්ණයෙන් බලන්න අපි උනන්දු වෙන්න ඕනේ. එහෙම බලන්න සිද්ධ වෙන්නේ අපි යමක් කරනවා වෙනුවට අපි පුළුවන් තරම් නවතිනවා. නැවතීම වැඩි වෙනවා. අපේ ඉවසීම වැඩි වෙනවා. අපේ අවදිය වැඩි වෙනවා. ඒක තමයි මේ සම්පූර්ණ කියන එකෙන් කරන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔය පොත් ලියන්නේ මං වගේ බණ කියන්නේ සම්පූර්ණයෙන් දැකලා නැති අය. සම්පූර්ණයෙන් දැකපුවා මෙයා මුකුත් කරන්නේ නැති කරලා ඉන්නවා. හොඳයි. ඒක පැත්තකින් තිබ්බොත් ඊළඟ එක තමයි මේ සම්පජඤ්ඤ කියන වචනේ කියන එක ජඤ්ඤ කියන එක. ජඤ්ඤ කියන්නේ ඥානය කියන එක. ඉතින් මෙතනත් මේ ඥානය කියන එක අපි කියපුවාම අපිටත් අපි හිතන් ඉන්නවා අපිටත් ඥානය තියෙනවා. මොකද අපි අර විභාගේ පාස්, මේ විභාගේ පාස්, අර ඩිප්ලෝමා පාස්, මේ ඩිප්ලෝමා පාස්. ඉතින් අපිටත් ඥානය කියලා හිතේ තියාගෙන බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ ඥානය නෙමෙයි. ඒකත් එක්තරා ආකාරයක ඥානයක්. බුදුහාමුදුරන්ගේ ඥානය ඊට වැඩි හුඟක් එහා ගිය ඥානයක්. ඒ ඥානය සෝපාක ගාවත් තිබ්බා. ඒ ඥානය සෝපාක මිනිහක බැඳලා ඉද්දි තිබ්බා. සුනීත ගාව තිබ්බා. සුනීත අසූචි කඩ අරගෙන ගියේ. ඒ උත්තමයා ගාවත් ඒක තිබ්බා. සුද්ධෝදන රජුගේ ගාවත් තිබ්බා. ඒ වගේම විසාකා වරුදු 7 තිබ්බා. මේ ඥානෙට ඉස්කෝලේ යන්න අවශ්‍ය නැහැ. අපි මෙල්බන් වල ඉස්සරම සතිපාසලක් කෙරුවා. බොහොම ළමයි කීප දෙනෙකුට ඒකේ එක පවුලේ ළමයි 3 දෙනෙක් ආවා. අන්තිම එක්කෙනාට අවුරුදු 5ක් විතර ඇති. ඌ කොට්ටේ ඉඳගත්තාම ඌව වැහෙනවා කොට්ටෙන්. ඒ තරම් පොඩි. ඉඳගෙන ඉන්නලා බලාගෙන ඉන්න ආසයි. ඒක බලන් හිටපුවම අපිට වෙනමම සැනසීමක් හම්බ වෙනවා. ඉතින් ඒ ඥානය මේ බුදුහාමුදුරුවෝ කියන ඥානය ඒ හින්දා පොත්වල යුනිවර්සිටිස් වල ඩිග්‍රීස් වල ටෙක්නිකල් කොලෙජස් වල නැහැ. ඒක සාමාන්‍ය බුද්ධිය. ඒක ළමජීව හාමුදුරුවෝ පාවිච්චි කරන වචනේ තමයි ලුණු මිරිස් කන මොලේ. ඒ කියපුවාම එහෙම තේරෙන ගතියක් තියෙනවා නම් අන්න ඒකට තමයි ඥානය කියලා කියන්නේ. ඉතින් මේ ඥානය ඒ ඥානයට කියනවා ඍජු අත්දැකීම කියලා. මේක මේ කාගෙන්වත් ලියලා අහලා ගත්ත එකක් නෙමෙයි. ඒක පොතේ මේකට රෙෆරන්ස් දෙන්න අවශ්‍ය නැහැ.
දැන් අපි මොන හරි ලියනවා නම් ලොකු පොතක් ලියනවා නම් රිසර්ච් පේපර් එකක් ලියනවා නම් තීසිස් එකක් ලියනවා නම් රෙෆරන්ස් දෙන්න ඕනේ නැත්තම් ෆේල්. අයි රෙෆරන්ස් වල මේ තමන්ගේ දෙයක් නෙමෙයි අනුන්ගේ එකක් කොපි කරලා මම මේකට පොඩ්ඩක් වැඩිපුර උඩ අයිසින් ටිකක් දාන එක තමයි දැන් කරන්නේ නානේ. ඒකෙන් අවඩක් වෙලාද ඒක හොඳද නරකද කියන එක නෙමෙයි මම මේ කියන්න හදන්නේ. බුදුහාමුදුරුවෝ කියන ඥානයයි අපි දැන් කියන ඥානයයි අතර වෙනස. බුදුහාමුදුරන්ගේ කියන ඥානයේදී ඒක තමන්ගේමයි. අපි ගිහින් ලැබ් එකේ බන්සන් බඳුනේ පස්ස පැත්ත රත් කරන්නේ නැහැ. අපි අපේ පස්ස පැත්ත රත් කරගන්නවා ඉඳගෙන ඉඳලා. ඉස්සර අපි විනාඩි 30ක් ඉඳගෙන හිටියා. දැන් අපි විනාඩි 40ක් ඉඳගෙන ඉන්නවා. විනාඩි 10 වැඩිපුර රත් කරනවා. එහෙම රත් කරලා අපි බලනවා මොකද මේකට වෙන්නේ. ඒ රත් කරලා ගන්න එක බන්සන් බඳුන දිහා ගන්නවා වගේ දෙයක් නෙමෙයි. තමන්ටම තේරෙනවා මෙහෙම ඉන්න කරන්න අමුතුම කතාවක් යනවා මේකේ. ඊයේ සැරේ අපි සාකච්ඡාවේදී බොහොම ඒ තමන්ට සිද්ධ වෙන දේ බොහොම සවිස්තරව රූපකින් ඇඳලා රූපාකාරයෙන් ඉදිරිපත් කරලා තිබ්බා. ඉතින් අනිත් අය මීට ඉස්සෙල්ලා මේ අලුතෙන් පටන් ගත්ත අය මේක දිහා අමුතු දෙයක් අමුතු සිද්ධියක් තමන්ට ඩිරෙක්ට් ඍජු අත්දැකීම් ලබන ආකාරය පැහැදිලි කරනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන ඥානය. ඒක මුල් තියෙන සූත්‍ර ඔක්කොම බැලුවත් ඒ තමන්ගේ අත්දැකීම නැහැ. අත්දැකී බුදුහාමුදුරුවෝ සූත්‍ර වල දීලා දෙන්නේ මේ අත්දැකීම් කියන වචන. ඒ වචන පාවිච්චි කරන්නේ නැතුව යම්කිසි කෙනෙක් තමන්ගේ අත්දැකීම මේ යන්තම් කතා කරන්න පුළුවන් බබෙක් එයා මේ ගින්දර ගැන දයපුච්චි කියලා කියනවා. එහෙ නැත්නම් හපෝ එපා කියලා කියනවනේ පොඩි අය. ඒ වගේ මේ පොඩි එකෙක් කතා කරනවා වගේ කතා කරන්න උත්සාහ කරනවා නම් ඒ කියන්නේ මේ ඍජු අත්දැකීමක් හම්බෙලා. ඉතින් ඒක තමයි මෙතන මේ ජඤ්ඤ එහෙම නැත්නම් ඥානය කියලා බුදුරජාන් වහන්සේ අදහස් කරන්නේ. එතකොට දැන් ওই කරුණු තුන ගත්තොත් මොකද්ද කරුණු තුන? පළවෙනි එක ස්වයං, දෙවෙනි එක සම්පූර්ණ, තුන්වෙනි එක ඥානය. ගත්තහම අපිට මේ සම්පජඤ්ඤ කියන එකට මහා ඥානය කියනවට වැඩිය මහා නුවණ කියනවට වැඩිය අලුත්ම අර්ථයක් එනවා. මොකක්ද ඒ අර්ථය? තමා විසින් පූර්ණ වශයෙන් අත්පත් කරගන්නා ලද දැනුම ඥානය. ඒක තමයි ඉතින් මහා ඥානය කියලා පොත්පතේ සඳහන් වෙන්නේ. ඉතින් ඔය අදහස තියෙනවා නම් ඒ සංඥාව තියෙනවා නම් මහා ඥානය කියන එක කිව්වට කමන්නේ. ඒ සංඥාව නැතුව නිකන් මහා ඥානය කියපුවම ඒක මන් දන්නේ මට නම් කිසිම තේරුමක් කියන්නේ නැහැ. මේ විදිහට ධම්මජීවහාමුදුරු මෙන්න මේකයි මෙතන පුතේ වෙන්නේ කියලා කිව්වට පස්සේ බොක්කටම වදිනවා. ඉතින් දැන් අපි දන්නවා මොකද්ද මේ සම්පජඤ්ඤ කියලා කියන්නේ. අපි මේ තාම ආනුපස්සනාවටත් එන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ මේ ගුණාත්මක ලක්ෂණ අඳුරත් කරලා දෙනවා හඳුන්වලා දෙනවා. ඉතින් ඒක නිකම්ම සම්පජඤ්ඤ නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ මෙතන. සම්පජඤ්ඤෝ සතිමා. එතකොට සම්පජඤ්ඤෝ සතිමා කියලා බලමු ඇයි මේ සම්පජඤ්ඤෝ සතිමා කියලා කියන්නේ. මේ කියන මහා ඥානයට මේ තමන් විසින් පූර්ණ වශයෙන් අවබෝධ කරගන්න ඕන ඥානය කොහොමද මේ සතියට සම්බන්ධ වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට මතක ඇති අපි මුලින්ම මම හිතන්නේ මෙතනින් ඔක්කොම අපේ මූලික කමඨාන් වලට සවන් දීලා තියෙනවා. ඒකෙදී අපේ සතිය කියලා හඳුන්වන්නේ සතිය කියලා විස්තර කරගත්තේ මම දැන් මෙතන කියන එක දන්න බවයි. හරි ඒ කියන්නේ තමන් මේ මොහොතේ මේ ස්ථානයේ තමන්ට යම් දෙයක් සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන දේ දන්න එක තමයි සතිය. මේ දන්නවා කියන එක 100%ක්ම අත්‍යවශ්‍යයි සතිය තේරුම් ගන්න. මොකද මම දැන් මෙතන කියන එක අපි කැමති වුණත් අකමැති වුණත් අම්මගේ බඩේ ඉඳලා තිබ්බා. එකම දේ අපි දන්නේ නැහැ. මම දැන් මෙතන කියන එක නැත්තම්
අපිට කිසිම දෙයක් කරගන්න බෑ. අපි ලොකු වෙලා විභාග පාස් කරලා දරු මල්ලෝ හදලා යාන වාහන අරගෙන ආයෝජන කරගෙන ලොකුවට ඉන්නවානේ. ඔය ලොකුවට ඉන්න අවශ්‍ය කරන ප්‍රධානම සාධකය තමයි මම දැන් මෙතන කියන එක තියෙන්නේ. ඒකේ යම් ගුණයක් නැත්තම් අපිට කිසිම දෙයක් කරගන්න බෑ. මම කියන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ මොකද්ද සටාධිපතිය සබ්බේ ධම්මා කියලා. සතිය කියන එක අධිපති. හැම ධර්මතාවයකටම. එතකොට මේ දැනීමෙන් කරන්නේ මම දැන් මෙතන කියන එක දැනීමෙන් කරන්නේ ප ဋ ාණය ඇති කරනවා. සති ප ဋ ාණය හිමීට ඇති කරගන්නවා. අපි ගාව තියෙන එක අපි දැනගන්නවා තියනවා කියලා. අපි ගාව තියෙන එක අපි අගය කරනවා. අපි ගාව තියෙන එක අපි තියනවා කියලා සාහිතිකයක් ගන්නවා. එහෙම සාහිතිකයක් දුන්නාම මේක නිකං කරන්න වාලේ කරනවට වැඩිය තමන්ට තමන් ගැන ප්‍රබෝධයක්, විබිදීමක්, උඩට යෑමක්, උත්සාහ තැබීමක් සිද්ධ වෙනවා. එතකොට මම දැන් මෙතන කියන එකේ මේ දැනීම කියන එක සතිය නම් අපි බැලුවොත් ටිකක් තව ඇතුළට ගිහින් මේ දැන් කියලා කියන්නේ ඕගොල්ලෝ කවුරුත් දන්න ආකාරයට මේ ගෙවිගෙන යන මොහොත. මේ මම කතා කරන්න පටන් ගත්තේ තිබිච්ච දැන් නෙමෙයි කතා කරලා ඉවර වෙන්න තියෙන්නේ. ඒක වෙනස් වෙනවා. ඒක අපි වෙනුවෙන් ඉන්නේ නැහැ. හැම මොහොතෙම මේ කාල ශේස්ත්‍රයේ ගෙවි යනවා. කොහෙටද අපි මේ ජීවිතේ ගත්තොත් මරණය දක්වා තමයි කියන්නේ. මේ අපි ඔක්කොම මේ දේවල් කරන්නේ ඒ පැත්තට. මරණකම් තමයි මේ ඔක්කොම සෙල්ලම් ටික යන්නේ. ඉතින් වෙන විදියකට කියනවා නම් දැන් කියලා කියන්නේ පහුගිය චිත්තක්ෂණයක් නෙමෙයි, එන්න තියෙන චිත්තක්ෂණයක් නෙමෙයි. මේ මොහොතේ අතීතයටත් නැති අනාගතයටත් නැති කාල ශේස්ත්‍රයේ තියෙන ඒ ලක්ෂ්‍යයට අපි කියනවා දැන් කියලා. මෙතන කියලා කියන්නේ මේ තමන් මිහිකත එක්ක යම් සම්බන්ධතාවයක් තියෙනවා නම් අන්නේ සම්බන්ධතාවයේ තියෙන ප්‍රදේශය තමයි මෙතන කියලා කියන්නේ. තමන් ගේ ඇතුලේ ඉන්නවා නම් ගේ ඇතුලේ කාමරයක ඉන්නවා නම් ගේ නෙමෙයි මෙතන. කාමරය නෙමෙයි මෙතන. තමන් පුටුවක ඉඳගෙන ඉන්නවා නම් පුටුව නෙමෙයි මෙතන. පුටුවේ පස්ස වැදිලා තියෙන ප්‍රදේශයක් තියෙනවා. කකුල බිම තියාගෙන ඉන්න ප්‍රදේශයක් තියෙනවා. ඔන්න ඔය ටික විතරයි මෙතන. ඇයි මේ දැන් කියන එකයි මෙතන කියන එකයි අපිට මෙහෙම තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ? ඔය ටිකේ විතරයි අපිට අර බුදුහාමුදුරුවෝ අන්තිමට සම්පජඤ්ඤයේදී කියපු ඍජු අත්දැකීම තියෙන්නේ. ඍජු අත්දැකීම තියෙන්නේ මේ දැන් කියන එකයි මෙතන කියන එකයි. ඊයේ නම් ඍජු අත්දැකීමක් නෙමෙයි. වෙන තැනක නම් ඍජු අත්දැකීමක් නෙමෙයි. ඍජු අත්දැකීමක් ඒ වෙලාවේ දැන් තියෙන එක ගැන මතකයක් විතරයි. ඉස්සරහට වෙන්න තියෙන දෙයක් නෙමෙයි. ඍජු අත්දැකීමක් නම් භුක්ති විඳින්න පුළුවන් වෙන්න ඕන. ඒ කතා කරනවා. ඒ භුක්ති විඳීම අපිට ගන්න පුළුවන් වෙන්නේ දැන් කියන එකයි මෙතන කියන එකයි හරහා. ඒකට කියනවා ඉංග්‍රීසියෙන් time dimension and space dimension කියලා. හරි එතකොට time dimension එකේ space dimension එකේ මම ඉන්නේ කොතනද? මට අදාළ වෙන්නේ කොතනද? ඒ ඉන්ටර්සෙක්ෂන් එකට ඒ හරස් කැපුමට තමන්ව බස් වෙනවා නම් තමන් ඇතුළත් වෙනවා නම් අන්න ඒක තමයි සතිය. ඒක දන්නේ එක සතිපට්ඨාන. එතකොට කවුද මේ මම කියන්නේ?
සම්පජානෝ සතිමා එන්නේ ඉස්සෙල්ලා මේ සතිය ගැන අපි කතා කරන්නේ. කවුද මේ මම කියන්නේ? බුද්ධ ආගම කරපු අය හැටියට YMBA එකේ ඩිප්ලෝමා එක පාස් වෙච්ච අය හැටියට අපි ඉතින් නාම රූප කියලා ලියලා පැලෙන්න දෙන්න දන්නවා. A++ ගන්න ලිව්ව හැකි. හරි. හැබැයි ඉතින් ඒවා කටපාඩම් කරලා තියෙන දේවල්. ඉතින් ඒක අපි සරල භාෂාවෙන් ගත්තොත් මම කියලා කියන්නේ මේ අපේ කායික ක්‍රියාවලියයි මානසික ක්‍රියාවලියයි මේ දෙක අතර තියෙන අන්තර් සම්බන්ධතාවය. මොකද්ද මේ කායික ක්‍රියාවලිය කියන්නේ? අර අම්මගේ බඩේ ඉද්දී නිකන් ගුලි වෙලා පිටරයක් වගේ හිටපු අපි එළියට ආවට පස්සේ අඩියක් අඟල් 10ක් අඟල් 12ක් විතර දිග අපි දැන් 5යි 8යි 5යි 7යි 5යි 10යි 6ට වැඩි වුණත් මුදුනුත් වෙනවා. බර 100යි 150යි එච්චර නම් බර නෑ මම. ඉතින් ඒ වගේ වෙනස් වෙලා. ඇයි එහෙම වෙනස් වෙන්නේ? අච්චර පොඩි එක්කෙනා මේ කායික ක්‍රියාවලියක් තියෙනවා. සමහර තැන්වල ඔක සඳහන් කරලා තියෙනවා කායික ව්‍යුහය කියලා. මේක ව්‍යුහයක් නෙමෙයි මේක. කායික ක්‍රියාවලියක්. නිරන්තරයෙන් සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒ මම කියන ඒකකේ කායික ක්‍රියාවලිය එක පැත්තක්. ඒක තමයි රූප කියලා කියන්නේ. අනිත් පැත්තෙන් තියෙනවා මානසික ක්‍රියාවලිය. මේ මානසික ක්‍රියාවලිය කායික ක්‍රියාවලිය එක්ක සම්බන්ධ වෙනවා. එතකොට මේ අන්තර් සම්බන්ධතාවය කායික ක්‍රියාවලිය මානසික ක්‍රියාවලිය අතර තියෙන අන්තර් සම්බන්ධතාවය තමයි මේ සතෙක් කියලා කියන්නේ. ඒ මානසික ක්‍රියාවලියටයි අන්තර් සම්බන්ධතාවයටයි තමයි නාම කියලා කියන්නේ. එතකොට මානසික ක්‍රියාවලියක් විතරක් තියෙනවා නම් එහෙම දෙයක් එහෙම කතාවක් නැහැ. එතන සත්‍යයක් නැහැ. එතන මම නැහැ. කායික ක්‍රියාවලිය විතරක් තියෙනවා නම් එතනත් මම නැහැ. මේ දෙක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මේ දෙක තියෙනවා නම් මේ දෙක අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. සමහර වෙලාවට කාට හරි ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් ඔය නිකන් වෙජිටබල් එකක් වගේ ගෝව ගෙඩියක් වගේ යම් කිසි කෙනෙක් ඉන්නවනේ එයාගේ අන්තර් සම්බන්ධතාවයක් නැහැ කියලා. අපිට පේනවා අන්තර් සම්බන්ධතාවයක් නැහැ කියලා. ඒ වුණාට ඒ පුද්ගලයාට කායික ක්‍රියාවලිය මානසික ක්‍රියාවලිය අන්තර් සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන්. පිට මෙහෙවට බලපුවම එහෙම දෙයක් නැහැ වගේ තේරෙන්න පුළුවන්. ඉතින් ඕක කායික ක්‍රියාවලිය මානසික ක්‍රියාවලියේ අවශ්‍යතාවය තමයි මානසික ක්‍රියාවලිය නැතුව කායික ක්‍රියාවලිය විතරක් තියෙනවා නම් එතන තියෙන්නේ මැරිච්ච මිනිහා. මැරිච්ච මිනිහා. එතන කායික ක්‍රියාවලිය විතරයි. මානසික ක්‍රියාවලිය නැහැ. ඉතින් මම කියලා කියන්නේ අර කාල ශාස්ත්‍රයේත් එහෙම නැත්නම් ටයිම් ස්පෑන් එකෙත් ස්පේස් ස්පෑන් ටයිම් ඩයිමන්ෂන් එකටත් ස්පේස් ඩයිමන්ෂන් එකටත් ඔය කායික ක්‍රියාවලියයි මානසික ක්‍රියාවලියයි අන්තර් සම්බන්ධතාවයයි එකතු වෙන තැන තමයි සතිය පිහිටවන්නේ. ඉතින් ඔතනදී එහෙම සතිය පිහිටවන්න අපි සතිය ඉදිරියට ගත්තාම මේ සතියේ මානසික ක්‍රියාවලියයි ඒකේ අන්තර් සම්බන්ධතාවයයි කොච්චර වැදගත් වුණත් කොච්චර අවශ්‍ය වුණත් අපි ඒ පැත්ත ගැන දන්නේ නැහැ. අපි නිතරම ජීවත් වෙන්නේ අපේ කායික ක්‍රියාවලිය. ඒ කායික ක්‍රියාවලිය ජීවත් වෙන හින්දා තමයි අපේ මේ සතිය වඩන්ඩ සතිය ඉස්සරහට ගන්න අපි ඉන්න තැනින් වැඩේ පටන් ගන්නවා. අපි ඉන්නේ කායික ක්‍රියාවලිය හින්දා අපි මානසික ක්‍රියාවලිය ගැන කිසිම දෙයක් අවධානය යොමු නොකරලා තියෙන නිසා කායික ක්‍රියාවලියෙන් අපි වැඩේ පටන් ගන්නවා. කොහොමද කායික ක්‍රියාවලියෙන් වැඩේ පටන් ගන්නෙ? කායික ක්‍රියාවලිය අනිත් කයේ කන බොන දේවල්, රූප බලන දේවල්, නහයට ගඳ සුවඳ දැනෙන දේවල් ඒවා ඔක්කොම අයින් කරලා අපි ගන්නවා එක ස්පර්ශයක් විතරක්. සක්මනේදී අපි ගන්නවා මේ කකුල උස්සලා ගෙනihin තියෙන කාල පරිච්ඡේදයේදී තියෙන ස්පර්ශ මොනවාද? සක්මනේදී. පර්යංකේදී අපි ගන්නවා මේ නාසයට හුස්ම ටික ඇතුල් වෙන ස්පර්ශයේදී මොන වගේ තොරතුරුද අපිට එන්නේ. අනිත් ඔක්කොම ස්පර්ශ ටික අයින් කරලා
අපි මේ කායික ක්‍රියාවලියන් දෙකට යටි කායටත් උඩු කායටත් හිත දානවා. එහෙම යටි කායටත් උඩු කායටත් හිත දැම්මට පස්සේ අපි මුළු ශරීරයටම හිත දැම්ම වෙනවා. ඒකෙන් අපි මේ මුළු ශරීරය ගැනම කායික ක්‍රියාවලිය ගැනම වෙනදා නොබලපු විදිහකට බලන්න පුරුදු වෙනවා. ඒ විතරකුත් නෙමෙයි. එහෙම කරපුවාම අපේ මානසික ක්‍රියාවලියට අපි අභියෝගයක් ඉදිරිපත් කරනවා. මානසික ක්‍රියාවලියට වෙනදා නොවිවිරු ආකාරයට වෙනම ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කරනවා. පුළුවන් නම් මේකට උත්තර දෙන්න. අන්න එහෙම කරපුවාම අපේ මේ කයට අවධානය ගත්තට පස්සේ අපිට මානසික ක්‍රියාවලිය ගැන පොඩ්ඩ දැනගන්න පුළුවන්. අපේ මානස කොහොමද ක්‍රියා කරන්නේ කියලා එළියට එන්න පටන් ගන්නවා. කායික ක්‍රියාවලිය ඒ ආකාරයෙන් ඒ වගේම ඒක පාවිච්චි කරගෙන කායික ක්‍රියාවලිය ගැන වෙනදට වඩා නොබලපු නොදකපු දේවල් එළියට එන්න පටන් ගන්නවා. එතකොට ඕක තමයි සතිය කියලා කියන්නේ. මෙහෙම සතිය වඩාගෙන යද්දී අපි ඉස්සෙල්ලා සඳහන් කරපු ආකාරයට එක්කෝ සක්මනට එහෙම නැත්නම් පර්යංකයේදී හුස්මට හිත ගන්නේ මම කිව්වා ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් බලන ඒවා අයින් කරනවා කියලා. ඒ කියන්නේ ඒවා ගන්නේ මේ කාම ලෝකයෙන් අයින් වෙන්න. මේ කාම ලෝකයෙන් අයින් වුණාම කාම ලෝකයෙන් අයින් වෙලා අපි හුස්මට විතරක් හිත දාපුවාම එයාට හුස්මට හිත දාගන්න පුළුවන් වුණොත් එයා සම්පූර්ණයෙන්ම කාම ලෝකයෙන් අයින් වෙනවා. කාම ලෝකයෙන් මිදෙනවා. ඒකට ඒක තමයි වැදගත් වෙන්නේ මේ කර්මස්ථානීය කියන එකේ. කයට හිත දානවා කියන එකේ. සමහරු කියනවා අපිට මේ කයට හිත දානවා කියන එක ඒ තරම් වැදගත් වෙන්නේ නැහැ. මොකද මේ බුද්ධ ආගමේ කියලා තියෙන්නේ ධම්මපදේ පටන් ගන්නගෙන තියෙන්නේ මනෝපුබ්බංගමා ධම්මා. ඒ කියන්නේ මේ මනස තමයි වැදගෙන ඉන්න මනස තමයි බලන්න ඕනේ. බුදුහාමුදුරුවෝ එහෙම නෙමෙයි කියන්නේ කයට හිත දාන්න කියලා. මනසට හිත දාන්න පුළුවන්. මනසට හිත දැම්මොත් වෙන්නේ තට්ටු 10ක 15ක උඩ ඉඳලා බිමට වටනම කෑලි හොයන්න බැරි වෙන්න කුඩු වෙනවා. මොකද ඒ තරම් මේ කයට වැඩිය බොහෝම වේගයෙන් වැඩ කරන දෙයක්. මේ බොහෝම බලගත් දෙයක්. ඒක නිකන් 33000 කරන්ට් එකක් ගිහින් අතින් අල්ලනවා වගේ වැඩක්. ඒ බුදුහාමුදුරු කියන්නේ සෙල්ලම් දාන්න යන්න එපා. මං කියන විදිහට වැඩේ කරපළා. කියලා මේ හිමින් යන වාහනේට නගින්න. කියලා කයට හිත දාගෙන ඉන්න. ඉතින් එහෙම කයට හිත දැම්මට පස්සේ සම්පූර්ණයෙන් කයට හිත ආවොත් එහෙම නැත්නම් ඒක හුස්මකට කය හිත ආවොත් ඒක පයක් ඇවිදින එකේ තොරතුරු වලට හිත ආවොත් අපිට සම්පූර්ණයෙන්ම කාමයෙන් මිදෙනවා. ඒ චිත්තක්ෂණයට ඒ මොහොතට. ඒක ටික අපි වැඩිපුර බලාගෙන ඉන්න පුළුවන් නම් අපි හුස්ම දිහා දිගින් දිගටම බලාගෙන ඉන්න පුළුවන් නම් එයාට පේන්න පටන් ගන්නවා මේ එයා කියනවා සමහර වෙලාවට මගේ මේ හුස්ම මුලින් හුස්ම ටිකක් ගොරෝසුවට දැනුණා. හැබැයි පොඩ මම ටිකක් වෙලා ඉඳගෙන ඉන්න මට හුස්ම දැනෙන එක අඩු වෙනවා. අඩු වෙලා හිතුවිලි එනවා. එහෙම නැත්නම් මේ හුස්ම දැනෙන එක අඩු වෙලා වේදනාවක් මතුවෙනවා. එහෙම නැත්නම් මට මේ සද්ද ඇහෙන්න පටන් ගන්නවා ඔර්ලෝසුවේ ටික් ගානේ. එහෙම නැත්නම් සක්මණේ නම් එයා කියනවා මම මේ ඇවිදිද්දි මම බොහොම ලං වෙලා බලන්නේ දකුණු කකුල තියෙන විදිය. දකුණු කකුල තියද්දි මට මොනවද දැනෙන්නේ කියලා. ඒ වුණාට මට වම් කකුල මේ දකුණු කකුල තියද්දි වම් කකුල ඉස්සෙන එකක් තියෙනවා. කියලා මේගොල්ලෝ මේ අමුතු කතාවක් කියන්න පටන් ගන්නවා. මොකද්ද මේ කියන අමුතු කතාව? මේ අපි මේ වෙන දේවල් වෙන්න ඇරලා බලන් හිටපුවාම සතිය කියන්නේ ඔහේ වෙන දෙයකට වෙන්න ඇරලා මම දැන් මෙතන කියන එකට අපි නිරීක්ෂණයකට ලක් කරන එක විතරක් කරන්නේ. එහෙම නිරීක්ෂණයට විතරක් ලක් කරපුවාම මෙතන අපි කරන දෙයක් නෑ, කිරණ දේවල් ටිකක් තියෙනවා. අපි ලොක්ක වගේ ඉතින් බුදුහාමුදුරු කියනවා ඔයාලට පුළුවන් ඒවා බලන්න කියලා.
අනේ ඊට පස්සේ බලන්න ගියපුවාම පුද්ගලයාම ඇවිල්ලා කියනවා වෙන වචනවලින් මට කරන්න බෑනේ. මෙතන මම කරන දෙයක් නෑනේ කියන එක තමයි ඒ කියන්නේ. එතකොට ඒ විතරකුත් නෙමෙයි. ඒ වගේම කියනවා මේක මේ මම කකුල බලන්න හැදුවට කකුල නෙමෙයි පේන්නේ. හුස්ම දිගටම බලාගෙන හිටියපුවාම මේ හුස්ම දිගටම බලන් ඉන්න බෑ. ඒවා ගෙවිගෙන යනවා. ඒවා අඩු වෙගෙන යනවා. ඒවා නැති වෙගෙන යනවා. ඒ කියන්නේ මේවයි මේ නිත්‍ය ස්වરૂපයක් නැහැ. කියන එක යා කියනවා වෙන වචනවලින්. මහා වෙලාවක් කරලා නෙමෙයි. එක සැරයකට එහෙම නැත්නම් දෙපාරකට එහෙම නැත්නම් විනාඩියකට දෙකකට මේ කකුලට හිත දාලා හුස්මට හිත දාලා එයාට පේන්න පටන් ගන්නවා මේ අනිත්‍ය කියනවා අනාත්ම කියනවා. හැබැයි ඉතින් ඔක ඉදිරිපත් කරන්නේ අපි ගාව නිත්‍ය සංඥාවයි මම කියන සංඥාවයි තියෙන නිසා ඉදිරිපත් කරන්නේ ඉතින් පෙරදුනා වගේ. ඉදිරිපත් කරන්නේ චෝදනාවක් වගේ. ඉදිරිපත් කරන්නේ මට බෑ කියන විදිහෙන් ඒ කියන්නේ දුක කරපින්නගෙන තමයි ඕක ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔහොම ඉදිරිපත් වෙන්න ඔහොම සිද්ධ වෙන එක අපි සතියෙන් දකින්න පටන් ගත්තාම ඒ දකින්න එකට නිකමට හරි හිතෙනවා නම් මෙතන මේ අනිත්‍ය තමයි මෙතන මේ මට මේ කියන්න උත්සාහ කරන්නේ. මේ අනාත්ම తත්වය තමයි මට මේ කියන්න උත්සාහ කරන්නේ. මේකට මම පසුතැවිලි වුණොත් මේකට මට දුක තමයි එන්නේ. කියන අදහස එක චිත්තක්ෂණ කාලයකට යම්කිසි කෙනෙකුට ආවොත් සතිය නිසා එයාට මහා ඥානයක් පහළ වුණා. මේ නිරීක්ෂණය කරන්න ගිහින් එයා දැක්කා මේ අනිත්‍ය අනාත්ම දුක්ඛ කියන එකේ පොඩි සේයාවක්. යන්තම් නිකන් ස්විච් ගාලා යනවා වගේ යට තේරෙනවා. ඕක තමයි මහා ඥානය කියලා කියන්නේ. ඕක තමයි තමා විසින් පූර්ණ වශයෙන් අවබෝධ කරන ලද ඍජු අත්දැකීම කියලා කියන්නේ. ඕක මගේ නෙමෙයි. ගුරුහාමුදුරුවන්ගේ නෙමෙයි, බුදුහාමුදුරුවන්ගේ නෙමෙයි. තමන්ම දැකපු එක. ඉතින් ඕක ඔය විදිහට එන්න සතියෙන් තමයි ඕක ඉදිරියට ගන්නෙ. මේ නිරීක්ෂණය කරන එක සතිය නිකන් තර්ඩ් අම්පයර් වගේ බලන් ඉඳලා එහෙම නැත්නම් සිකියුරිටි ගාඩ් කෙනෙක් වගේ එහෙම දොරටු පාලකයා වගේ ඔහෙ බලන් ඉඳලා එහෙම නැත්නම් CID කෙනෙක් වගේ වෙන්නේ මොනවද කියලා හොරෙන් බලන් ඉන්නවා. අන්න එහෙම කිරීම නිසා තමයි අර මේ මෙතන මේ අනිත්‍යක් නේ මෙතන මේ හුස්මට හිත දාන්න බෑනේ පිටුවිලි එනවනේ කකුලේ හිත තියන්න බෑ අනිත් කකුලට යනවනේ කියන එක පේන්න පටන් ගන්නෙ මේ සතිය නිසා. ඕක දිගින් දිගටම කරන්න තව දේවල් ගොඩාක් මතුවෙනවා. අන්න එහෙම මතුවෙන විදිහට යන විදිහට දිගින් දිගටම කරනවා. දැන් අපිට හුස්මේ හිත දාන්න බෑ හිතුවිලි තමයි දూరే ගලන්නේ. ඊට පස්සේ අපි කියන්නේ මොකද්ද? හුස්මට හිත දාන්න බැයි නම් හිතුවිලි තියෙද්දිත් හුස්මට හිත දාන්න බැයි නම් අපි කියන්නේ එහෙමනම් හිතුවිලි පිළිගන්න. ඒ කියන්නේ පටන් ගන්න මේ හුස්මට හිත දාන්න කියලා. පස්සේ කියනවා අමාරු නම් හිතුවිලි ආපු ගාමම නෙමෙයි. හිතුවිලි ආපු ගාම අපි බලන තාම හුස්ම තියෙනවා. හුස්ම නැත්තටම නෑ ගන්නම බෑ හිතට. ඒක හිතුවිලි තමයි දూరే ගන්න. එහෙනම් අපි හිතුවිලි තියෙන හුස්ම දැනගන්නවා. පටන් ගත්ත එකකින් දැන් තව එකකට යනවා. ඊට පස්සේ හිතුවිලි දිහා බලාගෙන ගියාම තව කතන්දරයක්. සමහර කෙනෙක් කියනවා අනේ මට නිින්ද යනවා වගේ දැනෙනවා. එතකොට තව කතන්දරයක්. ඊට පස්සේ නිින්ද යන එක දිහා බලනකොට තව කතන්දරයක්. කොහොම දිගින් දිගටම යනවා. පටන් ගත්තේ හුස්මෙන්. දැන් මේක මේ වෙන කොහෙද යනවා. ඉතින් හුඟ දෙනෙක් ඕක ඉදිරිපත් කරන්නේ මේ සම්පජඤ්ඤ හැටියට නෙමෙයි. තමන් විසින් අවබෝධ කරගත්තු ඥානයක් හැටියට නෙමෙයි. ඔක ඉදිරිපත් කරන්නේ අඬහැරියාවක් හැටියට, කංකේන්ද්‍රී ගාමක් හැටියට, චෝදනාවක් හැටියට. ඉතින් බුදුහාමුදුරුවෝ හැබැයි කියනවා සතර සතිපට්ඨානෙ පටන් ගන්නත් ඉස්සෙල්ලා සම්පජානෝ සතිමා. සතිය කස කැවෙන්න උඹලන්ට මේ යථාභූත ඥානය කියන එක. ඇත්ත ඇති සැටිය පේන්න පටන් ගන්නවා. මොකද්ද ඇත්ත ඇති සැටිය කියලා අපි විභාගෙට යන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම.
ඒක පේන්න පටන් ගන්නවා. ඒක තමයි මේ මහා ඥානය කියලා කියන්නේ. ඒ පේන්න පටන් ගන්න එක ඉස්සරහට යනවා. ඒ හැමදේම වෙනස් වෙනවා. හැමදේම වෙනස් වෙනවා කියන එක ඉස්සරහට යන්න දීලා තමන්ගේ සතිය පිටිපස්සෙන් තියාගෙන යම්කිසි කෙනෙක් දිගින් දිගටම මොනවා වුණත් බලාගෙන ඉන්න පුළුවන් නම් අන්න යාට සම්පජානු සතියමයි එනවා. ඉතින් කොහොම සාමාන්‍යයෙන් අපිට වැඩිපුර එන කම්ප්ලේන්ස් තමයි මේ හුස්ම හීන වෙනවා එම හුස්ම නැතුව ගියාම හරි නෑනේ අපි ඉතින් වැඩිපුර අහලා තියෙන්නේ මේ පුළුවන් තරම් හුස්මේ ඉඳ ඕනනේ කියලානේ අර සූත්‍රයේ මෙහෙම කියලා තියෙනවා මේ සූත්‍රයේ මෙහෙම කියලා තියෙනවා කියලා ඉතින් ගෙනල්ලා පලනවා හොගාලා පොතෙන් ගත්තු දේවල් මේ හීන වෙලා යන්නේක සම්පජඤ්ඤයක් කරගන්නේ නැහැ. එහෙම නැත්නම් සමහරව අහනවා මේ ඇයි මේ නිදිමත එන්නේ? ඇයි මට හුස්මට හිත දාන්න බැරි? ඉතින් තව ඊයේ පෙරේදා කෙනෙක් කතා කරලා කිව්වා මෙහෙම හුස්ම දිහා බලාගෙන ඉද්දී මගේ මූණ වටේ කූඹි නලියනවා වගේ දැනෙනවා. ඒක මොනා කෙරුවත් ඒකෙන් මට මගේ හිත අයින් වෙන්න හුස්මට යන්නෙම නෑ අර කූඹි නලියන ගතිය තමයි දැනෙන්නේ. ඒ තව කෙනෙක් කිව්වා මේ හුස්මට හිත දාගෙන ඉන්න පුළුවන් ටිකක් වෙලා යද්දී මගේ දනිස්සේ කැක්කුමක් එනවා ගිනි ගන්නවා වගේ පුපුරු ගහනවා වගේ කරන්නම දෙයක් නෑ මම යන්තම් පොඩ කකුල එහාට මෙටි කරුවට කමන්නේ නැද්ද ඔය වගේ දේවල් තමයි ඇහෙන්නේ. ඉතින් ওই වෙලාවට කල්‍යාණ මිත්‍රයන්ට තේරෙනවා මේ කොහෙද යන්නේ කියලා. ගොනා පළපොලේ කණ්ඩ යනවාද නැත්නම් වෙන මොකකට හරි ඔලුව උස්සනවාද කියලා තේරෙනවා. ඉතින් ඒගොල්ලන්ට අනුකම්පා කරන්න ඕන. අනුකම්පා කරලා දොස් පවරන්නේ නැතුව ඒක ඒගොල්ලන්ගේ වරදක් කියලා පෙන්වන්නේ ඇත්තට මේගොල්ලන්ගේ වරදක් නෙමෙයි. ඒගොල්ලන්ගේ වරදක් හැටියට දාන්න නැතුව ඒක මේ මාර්ගයේ ඉදිරියට යෑමක්. මෙහෙම තමයි මාර්ගයේ ඉදිරියට යන්නේ කියලා ඒගොල්ලන්ව පොඩ දිරිමත් කරන්න ඕන. ඉතින් එහෙම දිරිමත් කරන්න කියනවා ඔයාට බලන්න ඔයා හුස්ම කීයක් බලන්න පුළුවන්. එකක් බලන්න පුළුවන්. එහෙම නැත්නම් මට විනාඩියක් හුස්ම හිත තියාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් විනාඩියක් මට පයේ තොරතුරු ගන්න පුළුවන්. හරි එහෙම විනාඩියක් ඉන්න පුළුවන් නම් ගන්න පුළුවන් නම් එකක් බලන්න පුළුවන් නම් ඒ වෙලාවේ පුළුවන් තරම් තොරතුරු එකතු කරලා මට කියන්න මොනවද මේ තොරතුරු කියලා. ඊපස්සේ එයා තවත් මේ බලන එක තුළට යොමු කරනවා. එහෙම නැත්නම් එයාට එකක් බලන්න පුළුවන් නම් එකේ තොරතුරු ගන්න බැහැ නේ. දැන් ඔයා දෙකක් බලලා මට තොරතුරු ගන්න. එතකොට එයා උත්සුක වෙනවා. හරි. මම මේ ආස්වාසය දැක්කම ඒකම ලෑස්තිලා ඉන්න ප්‍රසවාසයක් බලන්න. මේ ප්‍රසවාසය ඉවරවෙනදී මම හොඳට ලෑස්තිලා ඉන්න ඊළඟ ආස්වාසය බලන්න. ඒකත් වෙන්නේ තව එකක්. ඒක මෙයා මේ බලන ගාන වැඩි වෙනවා. ප්‍රමාණාත්මක වැඩිවීමකට ලක් වෙනවා. එයාව එහෙම පොඩ තල්ලු කරනවා මේවා බලන්න. එහෙම නැත්තම් කියනවා දැන් එයා හොඳට තොරතුරු දෙනවා. තව පිළිවෙලකට යනවා නම් යාට කියනවා ඔයා බලන්න හුස්මේ මුල කොහොමද ඔයාට තේරෙන්නේ? ඔයා දැන් කියනවා වගේ හුස්ම මුල පේනවා, මැද පේනවා, අග පේනවා. හරි හොඳයි. ඕන කෙනෙකුට කියන්න පුළුවන්. මුල කොහොමද දැනෙන්නේ කියලා කියන්න. එතකොට මෙයාට තවත් කිට්ටු වෙන්න වෙනවා අර කර්මස්ථානයට. කකුල ඔසවද්දි කොහොමද කකුල ඔසවනවා කියන එක දැනෙන්නේ. ගෙනියද්දි කොහොමද කකුල මේ ගෙනියනවා ඔසවනවා නෙමෙයි කියලා දන්නේ කොහොමද කියලා මේවා අතරේ වෙනස්කම් වලට හිත දානවා. කියන්නේ මේ gediya පිටින් දැකපු එක පොඩියට හීනියට පෙති ගහන්න පොඩ අපි උගන්වනවා. එක පැත්තකින් ඒකෙන් දෙකක් වෙනවා. එකක් තමයි මේ Taman බලන මැටීරියල් දේ. මොකද්ද මැටීරියල් කියන්නේ මේ රූප දේ හිමීට කපනවා. එහෙම කපන්න අපිට බොහෝම තියුණු හිතකුත් අවශ්‍යයි. රූපයට ලං වෙන්න අපේ හිතක් තියුණු වෙනවා. ඉතින් මේ දෙකම සිද්ධ වෙනවා. හිත රූපයට ලං වෙන්න හිත තියුණු වෙනවා. ලං වෙන්න රූපේ කැඩෙනවා. ඉතින් මේ දෙකම සිදු කරන්න සිද්ධ වෙන්න අවශ්‍ය කරන උපදෙස් හිමීට ගුරුවරු ඒ කමඨහනේ හැටියට ලැබලා දෙනවා. ඒ විදිහට තමයි මෙයාට මේ සම්පජඤ්ඤය ඇති කරන්නේ. ඒ විදිහ තමයි යාගේ සතියෙන් කස කැවිච්ච සම්පජඤ්ඤයක් ඇති කරන්නේ. ඉතින් මෙහෙම සතියෙන් කස කැවිච්ච සම්පජඤ්ඤයක් ඇති කරද්දී අපි පටන් ගන්න හුස්මෙන් ඉවර වෙන්නේ වෙන කොහෙද? ගමන ඉවර වෙද්දී
හුස්මෙන් පටන් අරගෙන හුස්ම ගෙවිලා ගිහින් ඊට පස්සේ නිදිමත හැදිලා තව කතන්දර ගොඩක් වෙලා මේ වෙන්ටි පස්සේ මොකක්දෝ දෙයක් කතා කරන්නේ. සමහර වෙලාවට ආපුවා මට සමහර අය කතා කරලා දෙන මොනවද මේ අරයා කියන්නේ කියලා අහනවා. මේ එයා කියන්නේ එයාට වෙන දේ. අපි මේ අනිත් එක්කෙනාගේ දිහා බලන් ඉන්නවා තමන්ගේ දිහා බලන්නේ නැතුව. ඒ හින්දා තමයි මම හිතන්නේ මේ සැරේ ඔය අදන නංගි කතා කරපු වෙලාවේ කිව්වේ අපි මේ පොදුවේ කමටහන් සුද්ධ කරද්දී අනිත් අයගේ කමටහන තමන්ට අදාළ නම් ගන්න. අදාළ නැත්තම් වරි වෙන්න එපා. මොකද අපි මේ ගමනේ අපි ඔක්කොම යන කට්ටිය. ඒ හින්දා මේ අරක හරි අරක වැරදි ඒක එහෙම කියන්න ඕනේ නැහැ. මෙහෙමයි කියන්න ඕනේ කියලා අපි කියන්නේ කිසිම අයිතියක් නැහැ. මේ මොකද වෙන්නේ කියලා දන්නේ නැති නිසා. ඉතින් බුදුහාමුදුරුවෝ කියලා දෙනවා එහෙම සතියෙන් පටන් ගත්තට පස්සේ අන්තිමට ඒක ගිහින් නවතින්නේ සම්මා විමුක්තියෙන් කියලා සති සම්පජඤ්ඤය කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ අටක නිපාතේ. ඒකේ උන්වහන්සේ සඳහන් කරනවා මෙහෙම සතියෙන් පටන් ගත්තට පස්සේ ඒ සති සම්පජඤ්ඤය තියෙන එක්කෙනාට ඇති වෙනවා හිරියොතක්. හිරියොතක් තියෙන එක්කෙනාට ඇති වෙනවා ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය තියෙන එක්කෙනාට ඇති වෙනවා සීලය. සීලය තියෙන එක්කෙනාට කෙලින්ම ඇති වෙන්නේ මොකද්ද දන්නවද? සම්මා සමාධිය. සම්මා සමාධිය ඇති වෙච්ච එක්කෙනාට බුදුහාමුදුරු සඳහන් කරලා තියෙනවා යථා භූත ඥාන දර්ශන. අර මම කියවනේ මේ නිරීක්ෂණය වැඩි වෙන්න අපිට මහා ඥානිය වැඩි වෙනවා කියලා. මේ තමන් විසින් ඍජු අත්දැකීමෙන් පූර්ණ වශයෙන් දේවල් පෙනෙන්න පටන් ගන්නවා කියලා. ඒ පෙනෙන්න පටන් ගන්න එක තමයි මේ යථාභූත ඥාන දර්ශනය. යථාභූත ඥාන දර්ශනය. යථාභූත ඥාන දර්ශනයේ තියෙන කෙනාට නිබ්බිදා විරෝගෝ. නිබ්බිදා විරෝගය කියලා කියන්නේ රාගය අඩු වෙගෙන විරාගය කියලා කියන්නේ රාගය අඩු වෙගෙන යනවා. නිබ්බිදාව කියලා කියන්නේ කාමයෙන් ඈත් වෙනවා. පුළුවන් තරම් ඒ කාමයෙන් ඈත් වෙන ලක්ෂණය. ඉතින් එහෙම යථාභූත ඥාන දර්ශනයේට දැක්කහම ඇයි කියලා අහන්න නැත්තම් අර එහෙම කියලා කියනවා මෙහෙම වෙන්නේ කොහොමද කියලා පඬිත කතා කරන්නේ නැත්තම් අන්න එයාට විරාගයට එයා ලකුණු දෙනවා. විරාගය උසස් කරලා සැලකනවා. එයා යථාභූත ඥාන දර්ශනයේට එකඟ වෙනවා. සමපාත වෙනවා. අපි වැඩිපුරම කරන්නේ ඉතින් ඇඟේ හැප්පෙන එකනේ. කොහොමද කියලා අහන එක තමයි අපි වැඩිපුර කරන්නේ. ඒ කියන්නේ විරාගයට නිරෝධයට පසරත් හරවනවා කියන එක තමයි. ඉතින් නිබ්බිදා විරාගයේ තියෙන එක්කෙනාට තමයි විමුක්ති ඥාන දර්ශනය ඇති වෙන්නේ. ඉතින් ඔය විදිහට මේ සම්පජඤ්ඤෝ සතිමා කියන එකේ සිද්ධ වෙන්නේ රේස් එක පටන් ගන්නේ සුනිල් එනකට දිනුම් කණුවට ළඟා වෙන්නේ සරත්. ඒක රිලේ රේස් එකක් වගේ බැටන් එක වටන්න නැතුව එකෙන් එකට යනවා එකකින් එකකට යනවා එකකින් එකකට යනවා එකකින් එකකට යනවා. ඒ හින්දා තමයි මේ සතර සතිපට්ඨානයෙන් සත්‍තිස්පාක්ෂික බෝධි ධර්ම පටන් අරගෙන ඒ සතියම විකාශනයට ලක් වේවි සම්මා සතිය වෙන්නේ. මේ සතර සතිපට්ඨානෙන් පටන් ගන්න සතිය. ඒ හින්දා තමයි මේ පදං වීර්යයෙන් පටන් ගන්න වීර්ය විකාශනයටපත් වේවි සම්මා වායාම බවට පත් වෙන්නේ. ඉතින් මෙතන මේ තියෙන්නේ මේ කැඳහැලියක් හදනවා වගේ ආලුයි වතුරයි ගින්දරයි දාලා කලවම් කර ඉන්නවා. ඉතින් කිසිම දෙයක් කරන්නේ නැහැ. මොකද්ද මේ අපි කරන්නේ කියලා හිතනවා. දැන් අන්තිමට එන එකේ ලොකු ගුණයක් තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ කායानुපස්සනාවත් වේදනානුපස්සනාවත් චිත්තානුපස්සනාවත් ධම්මානුපස්සනාවත් කරන්න ඕන. ඔහේ කරන්නම් වාලේ නෙමෙයි සම්පජඤ්ඤෝ සතිමා කියන එකට පුළුවන් තරම් හේතු වෙවි ආදරය කර ලං වෙවි. ඉතින් මේ සියලු දෙනාටම එසේම කරන්න ලැබේවා කියලා මම දේශනාවද හමාර කරනවා. හමාර කරලා මෙතනින් මහත්මාත්මීන්ට යම් මාතෘකාවක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා තම තමන්ගේ කර්මස්ථානීය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. දරුවන් සරණයි. තිරුවන් සරණයි ඔබතුමා ඇතුළු
වැඩසටහනේ සියලු දෙනාටම පෙරවන් සරණයි. සිරුරන් සරණයි. මගේ සක්මනේ කකුල ඔසවනවා, ගෙනියනවා, තබනවා, ඔසවනකොට ඔසවන බව දන්නවා, ගෙනියනකොට සැහැල්ලු බව දැනගෙන, තබනකොට විලුඹත් මහපට ඇඟිල්ලත් හදට දැනෙනවා. ඒ විදිහට විනාඩි 5ක් විතර කරගෙන යනකොට ඒ ටික උඩ කකුලේ උඩ ටික උඩට දැනෙන්න ගන්නවා. ඊට පස්සේ ධන හිසත් එක්ක කලවා චලනයේ චාලවා එක යන වම දකුණ යන බව තේරෙනවා. ඊට පස්සේ ඒක කඳ හරියට ආවට පස්සේ තව ටික වෙලාවක් කරනකොට කඳ හරියින් දැනීමක් ගන්නවා. එතකොට කඳ ඉස්සරහට නැමීගෙන මේ ගමන යන බව තේරෙනවා. කකුලට වැඩිය කඳ ඉස්සරහට නැමී තියෙන බව දැනෙනවා. ඊට පස්සෙ ඒක ඒ හිතද සතියදම මට තේරෙන්නේ ඒක උඩට සුමුදුන ළඟට ආවට පස්සේ කඳ කෙලින් වෙලා ගමන ඉක්මන් ගමනින් යනවා. ඊට පස්සේ මේ සමහරවිට මගේ S2 පියවෙන ගතියක් තියෙනවා. නමුත් සිහි කල්පනාවෙන් ඉන්නේ S2 පියවෙන ගතියක් තියෙනවා. ඊට පස්සෙ මට අවදිමත් සිත ආපහු අවදිමත් වෙනවා. සක්මනේ මගේ ඒ ටික තමයි තියෙන්නේ. ඔව්. මම ඒකේ හදන්න තියෙන අන්තිමට කියපු වාක්‍යය. මතකද මොකක්ද අන්තිමට කියපු වාක්‍යය කියලා? ඉසමුදෙනිට හිත ගියාට පස්සේ අර හිත අවදිමත් වෙනවා කියන එක නිදිමත ගති කියන්නේ නිදිමතක් නෙමෙයි මට දැනෙන්නේ මගේ S2 පිය වෙනවා ඒ අවදිමත් ගතිය කියන එක තමයි හදන්න තියෙන්නේ. ඔය දිගටම අවදිය තිබිලා තියෙනවා. හැබැයි මට දෙවෙනි පාර කියපුවම තේරුනේ මේක එහෙම අවදියක් ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ මේ නිදිමත ගතියක් තියෙනවා. ඒ නිදිමත ගතිය වගේ එක පොඩ්ඩක් අඩු වෙනවා කියන කතාවක් තමයි කියන්න හදන්නේ. එහෙමද? නිදිමත ගතිය නෑ නිදිමත ගතියක් ඉන්නේ S2 පිය වෙන්නේ සිහි කල්පනාවෙම S2 පිය වෙන්නේ කියන්නේ. ඔව්. නිදිමත ගතියක් නෑ එතන. ඔව් ඔව්. හරි ඒ වාරි දැම්මට කියන එක මේ වඩා පැහැදිලි. ඉතින් ඕකේ ප්‍රශ්නයක් තියෙනවද කියලා මම අහන්න කැමතියි. ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ ටිකම තමයි ඊට එහා යන දෙයක් තාම සිද්ධ වෙලා නෑ ඒකයි. ඒ ටිකම තමයි දැනෙන්නේ. ඊට පස්සේ නැවත යටිපතුලට කකුලට සිත යන වෙලා යන නැමත ආපස්සට එහෙමත් යනවා. ඔව්. ඉතින් අපේ ඇත්තටම ඔය කියපු කතාවේ හැටියට සතිය බොහෝම හොඳට වැඩෙනවා. බොහෝම හොඳට වැඩෙනවා. මේ හැබැයි හිතේ පොඩි තිගැස්මක් තියෙනවා. ඉස්සරහට යන්න ඕන කියන එක මම පුළුවන් තරම් ඉක්මනට. ඒ හින්දා දැන් මේක තමයි මට වෙන්නේ මෙතනින් එහාට මොකද වෙන්නේ කියනවා වගේ දෙයක් තමයි හිතේ තියෙන්නේ. ඒක වැරදක් නෙමෙයි ඇත්තටම. කොහොමත් ඉස්සරහට යන්න පස්ස බලන්න කැමති මිනිස්සු නෙමෙයි. ඉදිරියටම යන්න කැමැත්තක් කියන එක ස්වභාවය සාමාන්‍ය ස්වභාවයක්. ඒක ස්වභාවික ස්වභාවයක්. ඉතින් ඒ හින්දා මේ වැරදක් නෙමෙයි. හැබැයි සතිය වඩාගෙන යද්දී ඒකට අපි හුඟක් අනුබල දෙන්න නරකයි. අපි වැඩිපුර අනුබල දෙන්න ඕන ඔය පුළුවන් තරම් මුකුත් නොකර ඉන්න එකට. ඒක හොඳටම සිද්ධ වෙනවා. ඒකෙදි ඔය ස්පිය වෙනවා, Taman දැන ස්පිය වෙනවා වගේ දේවල් සිද්ධ වෙනවා කියලා කියන්නේ සක්මනේදී මේ බොහොම අමාරුයි සමාධියකට එන්න. හිත එකතෙන් කරගන්න. ඒ හිත එකතෙන් වෙච්ච ලක්ෂණයක්. හැබැයි ඉතින් ඔය කියපු දේ වැඩේ සිද්ධ වෙනවා. වැඩේ සිද්ධ වුණාට ඒකේ උකහාගෙන තියෙන තොරතුරු තව ගන්න පුළුවන්. තව තොරතුරු ගන්න පුළුවන්. ඒ තොරතුරු තව ගත්තොත් මේක ඔයිට වැඩිය කච කැවෙනවා. හැබැයි ඉතින් අන්තිමට කියවුණා එහෙම ගිහින් අන්තිමට කඳ ඉස්සරහට පාත් වෙලා ටික වෙලාවකින් මේක උඩුකයට දැනෙන්න පටන් ගත්තට පස්සේ කෙලින්ම කඳ ඍජු වෙලා හයියෙන් ඇවිදිනවා කියලා. ඒ தත්ත්වයේ ඔක්කොම කරුණු කාරණා එකලස් වුණාම එන தත්ත්වයක්. ඉතින් ওই தත්ත්වෙ මුලින් ඉඳලම අපි ගන්න පුළුවන් කියන්න පුළුවන් නම් හරියටම මේ කකුලේ
පයේ තිබිච්ච එක කකුලට ආපුවාම බත් කෙඳි වලට ආපුවාම කලව වලට ආපුවාම දැනෙනවා කියලා කිව්වා. මොනවද දැනෙන්නේ? කොහොමද දැනෙන්නේ? එතකොට ඉනටියට ආපුවාම ඇඟට ආවට පස්සේ මේ කය බර වෙද්දි කොහොමද මේවා දැනෙන්නේ? මොකක්ද ඒ වෙලාවේ තියෙන තත්ත්වය කියලා තව පොඩ්ඩක් කරුණු තොරතුරු එකතු කරගන්න උත්සාහ කරන්න. මේ ඒ උත්සාහ කරපුවාම ඕක ඊට වැඩිය තව කස කැවිලා යනවා. එතකොට මම කියන්නේ මොන්නම විදියකටත් ඔය කරන විදිය වැරද්දක් තියෙනවා කියලා. කරන විදිය බොහොම හොඳයි. මේක ඔක බහුලීගත වෙන්න ඕන. තව වැඩිපුර ඕක කරන්න ඕන. ඒ කරද්දි තමයි ඔය වැඩිපුර අපි තොරතුරු ගන්න හැදුවත් සමහරලාට එන්නේ නැහැ. ඒ වුණාට වැඩිපුර කරන්න තොරතුරු Tamanටම අහු වෙන්න පටන් ගන්නවා. ඒ හින්දා ඔක කොහොමම කරන්න තව උගාක් මහන්සි වෙන්නේ නැතුව තොරතුරු ගන්න උත්සාහ කරන්න. තොරතුරු උකහා ගැනීම කරන්න තොරතුරු හොයාගෙන යන්නේ නැතුව. මේ හින්දා කියන්න තියෙන්නේ විශේෂයෙන් හදන්න දෙයක් නැහැ. විශේෂයෙන් උපදේශයක් දෙන්න දෙයක්වත් නැහැ. කරන්න තියෙන්නේ ඕගම දිගටම කරන්න. ඔය යන විදිය හොඳටම හොඳයි. හොඳයි. පරියන්කේ කොහමද? පරියන්කේ වාඩි වුණාම උස්ම රැල්ල ගොරෝසුවට දිගට එච්චර දැනෙන්නේ දිගට එක සැරයක් දෙසරයක් දැනිලා ඒක කෙටි උස්ම දැනිලා හිමින් සීරුවේ ඒක මේ උස්ම කෙටි වෙලා ගිහිල්ලා උස්ම නොදිනී ගිහිල්ලා විනාඩි 5කට 6කට වැඩිය හැබැයි තිබෙන්නේ නැවත සිතුවිලි එන එකක් තමයි තියෙන්නේ. විනාඩි 5ක් 6ක් වගේ හිමින් සීරුවේ ඔක්කොම සිතුවිලි නතර වෙන්නෙම මේ උස්ම නතර වෙන්නෙම නැහැ. උස්ම සියුම්ම තිබෙනකොට සිතුවිලි ඇවිල්ලා ආපහු නැවත සිතුවිලි ආව බව දැනගෙන ආපහු නැවත මෙතෙන්ට මේ උස්මට හිත ගන්න පුළුවන්. එහෙම දිගටම මේ විනාඩි 20 25 උස්ම නොදෙනී එහෙම තියෙන්නේ නැහැ. සිතුවිලි ආපු ගමන් නැවත සිතුවිලි ආව බව දැනගත්ත ගමන් සිතුවිලි උස්සේ දුවන්නේ නැතුව නැවත මෙතෙන්ට උස්මට හිත ගන්න පුළුවන්. ඔව්. එතකොට ඔය ඒක උස්ම ටික වෙලාවක් හිත තියන් එනවා හිතුවිලි එනවා ඊට පස්සේ හිතුවිලි වලට සතිමත් වෙනවා ආයෙ උස්මට යනවා ආයෙ හිතුවිලි වෙනවා ඔහොම දිගින් දිගටම යනවානේ. එහෙමයි. එතකොට ඕක කී වාරයක් විතර සිද්ධ වෙනවද එක පරියන්කයකද? සමහර දවස්වල නම් ඒක 3-4 සැරයකට වැඩි වෙන්නේ නැහැ. සමහර දවස්වලට ඒක එක දවසට එක විදියට වෙන්නේ. සමහර දවස්වල සිතුවිලි එන ප්‍රමාණය වැඩි. සමහර දවස්වලට හොඳටම අඩු දවසුත් තියෙනවා. මම දිනපතා දවසකට දෙසරයක් විතර ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. එතකොට දැන් ඒකේ 3 සැරේ හොඳටම මේ විනාඩි 20 25 සිතුවිලි එන්නේ නැතුව ඉන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. හොඳයි. එතකොට මම අහුවොත් මේ හිතුවිලි එන්නේ නැතුව තියෙන එකද හොඳ හිතුවිලි එන එකද හොඳ කියලා මොකක් හොඳයි කියලාද හිතෙන්නේ? සිතුවිලි එන්නේ නැති එක තමයි හොඳ. එතකොට තමයි හිතේ ඔව් ඒක තමයි හොඳ. ඔව් එහෙම තමයි මම ඒක ඒ වගේ අදහසක් තියෙනවද කියලා බලන්න තමයි ප්‍රශ්නේ අහුවේ. අපිට සතිය වඩ아가න යද්දි අහවල් එක හොඳයි අහවල් එක නරකයි කියලා නැහැ. දැන් හිතේ ඔය පොඩි ඔය ගතිය තියෙනවා. ඔය ගතිය තියෙන නිසා පොඩි කැනහිල්ලක් තියෙනවා මේ එන හිතවිලි වලට. ඒක යටින් ඒ තීම් එක යන හින්දා තමයි ඔක ඉදිරිපත් උනේ හිතවිලි එනවා සමහර වෙලාවට හිතවිලි නැතුව වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. මොකද ඒ හිතවිලි නැතුව වැඩි වෙලාවක් හුස්ම හිත තියන් ඉන්න පුළුවන් එකෙන් අපිට හම්බ වෙනවා පොඩි ජොලියක්. ඒ ජොලියට අපි කැමති වෙනවා. දිගින් දිගටම හිත හුස්මේ තියන් ඉන්න පුළුවන් එක දක්ෂතාවයක්. හැබැයි ඒ දක්ෂතාවයේ එකම අපේ තණ්හාව යනවා ඒ දක්ෂතාවයෙන් එන ඒ සුඛයට. ඒ සියුම් දැනීමට අපි ප්‍රේම කරන්න පටන් ගන්නවා. ඉතින් එහෙම ප්‍රේම කරන්න පටන් ගන්න එකෙත් වැරද්දක් නැහැ. අපි දැනගන්න ඕන හැබැයි මගේ දැන් මේකට කැමැත්තක් තියෙනවා කියලා. හරි ඒ හින්දා එහෙම දිගින් දිගටම තියාගෙන ඉන්න උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ඉන්න පුළුවන් නම් ඉන්න.
හැම තිස්සෙම වපරැහෙන් බලාගෙන ඉන්න මම මේකට කැමැත්ත නිසාද ඉන්නේ එහෙම නැත්නම් මේක සත්‍ය වශයෙන්ම මම පූර්ණ සතියකින්ද මේක ඉන්නේ. එහෙම පූර්ණ සතියකින් ඉන්නවා නම් මේ හුස්ම දිගින් දිගටම තියෙද්දි මොකද්ද මේ හුස්මට වෙන්නේ කියන එක බලන්න. ඒ වගේම හිතුවිලි ආවට පස්සේ සමහරවිට හිතුවිලි එනවා කියනවනේ. ඒ හිතුවිලි ආවට පස්සේ හිතුවිල්ලට සතිමත් වුණාම ආයේ අපිට හුස්ම දැනෙද්දී හුස්ම දැනෙන්නේ ඉස්සෙල්ලා හුස්ම දැනුණට වැඩිය රළුවටද ගොරෝසුවටද එහෙම නැත්නම් සිනිඳුව සුමටවද කියලා බලන්න. මම කියප එක තේරුණාද? හොඳයි. මම කියප එක තේරුණාද? තේරුණා. ඔව්. කියන්නේ සමහරලා හිතුවිලි ඇවිල්ලා හිතුවිල්ලට සතිමත් වුණාම ආයේ හුස්මට යනවා. ඒ ගියාම යන්නේ ඉස්සෙල්ලට තිබුණ වැඩි හුස්මට වැඩි සින්දු හුස්මකටද රළු හුස්මකටද කියලා බලන්න. රළු හුස්මට ගිහිල්ලා තමයි සිමුසුදු මට ඇහුන්නේ රළු හුස්මට ගිහින් තමයි නැවත සියුම් වෙන්නේ. ඒ කියන්නේ හිතුවිල්ලෙන් දැන්ලා තමයි සිතුවිල්ලෙන් පස්සේ ඔව් සිතුවිලි ආවට පස්සේ නැවත රළු හුස්මට ඇවිල්ලා සියුම් වෙනවා. උස්මත් ගිහින් තමයි නැවත සියුම් වෙන්නේ. ඔව්. මම අහන්නේ මෙහෙමයි. දැන් ඒ දැනෙන රළු හුස්මයි පර්යංගයේ පටන් ගද්දිමත් දැනෙනවනේ රළු හුස්මක්. එහෙමයි. ඒ රළු හුස්ම දෙක සංසන්දනය කරපුවාම සිතුවිලි ආවට පස්සේ එන රළු හුස්ම වඩා රළුද වඩා සිනිඳුද කියලා අහන්නේ. වඩා සිනිඳුයි. පටන් ගන්නකොට වඩා සිනිඳුයි. සිනිඳුයි. ඒ කියන්නේ දැන් අපිට හුස්ම ආවා කියලා අපේ යන ක්‍රියාවලියට ලොකු බාධාවක් වෙන්නේ නැහැ. සිතුවිලි ආවා කියලා. ඒ සිතුවිලි තියුණොත් අපිව තව පොඩ්ඩක් මොහුකුරා යෑමක් කෙරුවා කියලා තමයි ඒකෙන් පෙන්눔 කරන්නේ. හිතුවිලි ආවා වුණත් මගේ හුස්ම පටන් ගද්දි තිබිච්ච හුස්මේ ගොරෝසු බවට වඩා තැඩි ගොරෝසු බවක් ඇති කරලා නැහැ. අඩු ගොරෝසු බවක් තමයි ඇති කරලා තියෙන්නේ. ඒ කියන්නේ ගමන යන හොඳට. ඉතින් ඔය ඒකෙත් වැඩිපුරම බලන්න අවශ්‍ය වෙන්නේ දිගින් දිගටම හුස්ම තියාගන්න Taman දැඩි උත්සාහයක් දරනවා නම් ඒක එහෙම කරන්න එපා. එන විදියට සතිමත් වෙන්න. දිගින් දිගටම හුස්මේ ඉන්නවා නම් දිගින් දිගටම හුස්මේ ඉන්නවා කියලා දැනගන්න බලන්න මේ හුස්මේ ඉන්න Taman කැමැත්තක් දක්වනවාද කියලා. කැමැත්තක් දක්වනවා නම් ඒකෙත් ප්‍රශ්නයක් නැහැ. කැමැත්තක් දක්වන බව දැනගෙන ඉන්න. හරි. තෙරුවන් සරණයි. හොඳයි. නයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. වෙන කවුරු ඉන්නවද? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මට මේ මම අර එදා මේ සක්මන් භාවනාව ගැන කිව්වේ පොඩි දෙයක්නේ ඒක තව පොඩ්ඩක් බලලා කියන්න කිව්වනේ තව පොඩි විස්තර ටිකක්. ඔව්. මට මේ එදා කියපු එක චුට්ටක් මතක් කරලා කියන්න. එදා කියපු ටිකේම මේ ටිකක් තියෙනවා මම. හොඳයි. කියන්නම් ඒ ටිකනේ. මේ මගේ දැන් මම සක්මන් භාවනාව කකුලට හිත යොමු කරන විට මුලින්ම කකුල බිමට වැදෙන්නේ විලුඹ. ඒකට පොළවේ තද ගතිය වගේ කකුලට දැනෙනවා. ඊට පස්සේ ක්‍රමානුකූලව කකුල ඉතිරි කොටසද බිම වැදිලා අන්තිමට බිම වැදෙන්නේ ඇඟිලි තුඩු. ඒ වගේම අනිත් කකුල ඔසවන විට මුලින්ම විලුඹ ඉස්සෙල්ලාම ඉස්සෙනවා. ඊට පස්සේ ඊළඟට මේ අන්තිමට ඉස්සෙන්නේ ඇඟිලි තුඩු. එහෙම ඒ විදිහට හොඳටම කකුලට අර හිමින් යනකොට දැන් සාමාන්‍යයෙන් පොඩක් ඒක එහෙම මුළු කකුලටම හිත යොමු කරලා බලනකොට මේ සමස්තයක් වශයෙන් බලනකොට මේ අර ඒ කියන්නේ කකුල ඔසවනවා බිම තියනවා කියන ක්‍රියාවෙටම ඒ විතර ඔළුවට නිකන් තද ගතියක් වගේ දැනෙනවා.
ටිකක් නිදිමත ගතියක් එනවා. ඒ ටික තමයි තාම දැනෙන්නේ මට. හොඳයි. ඒ ඔළුවේ තද ගතිය දැනුණට කමක් නැහැ. නිදිමත ගතිය වගේ ආවත් කමක් නැහැ. මොකද මේ නිදිමත ගතිය වගේ එන්න හේතුව තමයි අපේ දැන් කාම ලෝකයෙන් අයින් වෙලානේ. කාම ලෝකයෙන් අයින් වුණාට පස්සේ අපේ කාම ලෝකයෙන් අයින් වෙච්ච බව අපිට ඉදිරිපත් කරන්නේ නිදිමත බව. ඒ වගේම අපි කාම ලෝකයෙන් අයින් වෙලා මේ කරන වැඩේට හොඳට හිත යනවා කියලා ඉදිරිපත් කරන්නේ නිදිමත බවෙන්. ඉතින් ඒ හින්දා ඒ නිදිමත බව තියෙන එක ඉස්සරහට යන්නේකේ ලකුණක්. දැන් නිදිමත ගැන බව ගැන වැඩි වෙන්න එපා. නිදිමත තියෙද්දිත් පුළුවන් තරම් සක්මනේ තව තොරතුරු ගන්න උත්සාහ කරන්න. ඊළඟ එක තමයි ඔළුව හිර වෙනවා කියන එක විවිධ හේතුන් නිසා එන්න පුළුවන්. එක හේතුවක් තමයි Taman දැඩි උත්සාහයක් දරනවා නම් ඒ හින්දාත් එන්න පුළුවන්. ඔළුව කකුල් දිහා බලාගෙනද සක්මන් කරන්නේ එහෙම නැත්නම් ටිකක් දුර බලාගෙනද? නෑ සාමාන්‍යයෙන් ඉස්සරහා බලාගෙන වගේ මේ සක්මනේ දෙන්නේ. ඒ කකුල බිමට තියනකොට වගේ තමයි ඒක දැනෙන්නේ මට. නැතු වෙන ඇගේ කොතනටවත් වෙනම ආයේ වෙනම දැනුන්නේ නැහැ. කකුල බිම තියනකොට මේ ඔළුවට නිකන් තද ගතියක් වගේ දැනුණා. ඔව්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඇවිදිද්දී අපේ මුළු කයම ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාකාරී වෙනවා. කකුල බිම තිබ්බට පස්සේ කකුල බිම තියෙන එකෙන් කම්පනයක් එනවනේ. ඒ කම්පනය අපේ කයට හිත ගියාට පස්සේ මේ මුළු කයේ මේ කම්පනය සිද්ධ වෙන බව තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ තේරෙන්න පටන් ගන්න එක ස්වභාවිකයි. එහෙම බෙල්ල පාත් කරගෙන යන්නේ නැත්තම් දැඩි උත්සාහයකුත් නැත්තම් ඒ එන කම්පනය ස්වභාවිකයි. ඒ කම්පනය එහෙම්මම සිද්ධ වෙන්න දෙන්න. ඔය කරන විදිහට සක්මන ඔහොමම කරන්න. කම්පනයට වැඩිය වෙනවනම් වෙද්දෙන් වෙන්නේ නැත්තම් වෙන්නේ නැති වෙද්දෙන් කියලා පුළුවන් තරම් කයේ පහළ කොටසේ සමස්තයක් වශයෙන් මෙතන සිද්ධ වෙන්නේ මොනවද කියන එක නිරීක්ෂණය කරලා තව තොරතුරු ඉදිරිපත් කරන්න. හොඳයි ඉදිරිපත් කරපු තොරතුරු ටික ඒක විශේෂයෙන් විලුඹටයි යටිපතුලට අවධානය තියාගෙන කරන එකක්. ඒ අවධානය එහෙම්මම තියාගෙන එද්දී මේ ඔළුව දැනෙනවා කියන එකෙන් මට ඉඟියක් දෙනවා යටිපතුල බලාගෙන හිටියට යටිපතුලේ තොරතුරු ගත්තට අවධානය උඩටත් යනවා කියන එක. එහෙම අවධානය යටිපතුලේ ඉඳලා එකපාරටම උඩට යනවා. ඔය අතරමැද යන පාරක් තියෙනවනේ. ඔය අතරමැද යන පාරේ මොනවාද අහුවෙන්නේ කියන එක අහුවෙනවා නම් ඒවත් ඉදිරිපත් කරන්න. මොකද ඒක බොහොම වැදගත්. යටිපතුලේ තොරතුරු ටික බොහොම හොඳයි. ඔළුව දැනෙනවා කියන එකත් බොහොම හොඳයි. හැබැයි අය අතරමැද තියෙන තොරතුරු සත්‍ය වශයෙන්ම තියෙනවා. ඒවා තව පොඩ්ඩක් අහුවෙන්න ඕනේ. ඒක අහුවෙන්න ඉතින් ඔක දිගටම කරපුවාම අහුවෙනවා. ඉතින් ඒ ටික බලලා ඔය කරන විදිහට ඔහොමම කරන්න. ඒක වෙනස් කරන්න දෙයක් නැහැ. අවශ්‍ය කරන්නේ තව තොරතුරු ඉදිරිපත් කරන එක විතරයි. පරයන්කේ තියෙනවා හරි. ඒ සාමාන්‍ය විදිහෙන් අර වෙනදා කිව්ව ටිකම තමයි ඉතින් තියෙන්නේ. අර පපුවේ උඩ කොටස තමයි මේ හුස්ම ගැනීම ගැන තමයි මම මේ ගැන මේ සිහිය යොදවන්නේ. අර එතෙන්දී අර මම කිව්වේ නැති එක තමයි අර මේ ආශ්වාස වාතයේ කෙටි ප්‍රාශ්වාස වාතයේ දිගයි කියන එක. අර මේ කියන්නේ හොඳටම හුස්ම ගැනීම කෙටිම වෙලා යනකම් ඊට පස්සේ තමයි අර මේ සමහර වෙලාවට අර ප්‍රාශ්වාස වාතය නිකන් කඩාගෙන බිඳගෙන පපුව ඇතුලට එනවා වගේ දැනෙනවා. ආශ්වාස ඔව් ඒ කියන්නේ හුස්ම පහළ ගන්න ටික පපුව ඇතුලට එනවා වගේ නිකන් තද වේගෙන් එනවා වගේ දැනෙනවා එහෙම. ඔව් ඒක ඒ කියන කතාව ප්‍රායෝගික නෑ කියලා මට හිතෙනවා. මොකද ප්‍රශ්වාස වාතය ඇතුළට යන්නේ නෑනේ. මම අර දැන් මම හොඳට මේ
හිත යොමු කරන්නේ පපුවේ උඩ කොටස හරියටනේ මේ හුස්ම ගැනීම ගැන සිහිය යොමු කරන් ඉන්නේ. ඔව්. ඔව්. එතකොට අර එහෙම ක්‍රමානුකූලව අර හුස්ම ගැනීම කෙටිම වෙනවා. ඒ සමහර වෙලාවට අරම වෙනවා. අර ප්‍රාශ්වාස වාතය නිකන් ඒ කියන්නේ හුස්ම පල්ලෙහාට ගන්න ටික නිකන් අර පපුව ඇතුළට එනවා වගේ දැනෙනවා. නිකන් ඒක වෙන්නේ. එතන ඔව් කියන්නේ හුස්ම ගැනීම කෙටිම වෙලා යනවා. ඊළඟට අර හුස්ම ගන්න නැතුව වගේ දැනෙනවා. ඒත් මොහොතකින් අර හුස්ම ගන්න බව තේරෙනවා. එහෙම තමයි වෙන්නේ අර හදිසියෙන් හිත පිටටත් යනවා. එහෙම ගියත් ආයි එනකොට ඉක්මනින්ම ආයි හිත සංසුන් වෙනවා. මේ අර තරම් වෙලාවක් යන්නේ නැහැ මේ හුස්ම ගැනීම සියුම් වෙන්න. ඔව්. මේ බොහොම හොඳයි ඒ තොරතුරු ටික බොහොම හොඳයි. හුස්ම නොදැනී යනවා කියපුවාම ඒ හුස්ම නොදැනී ගියාට පස්සේ නොදැනෙන බව පුළුවන් තරම් දැනගෙන ඉන්න. ඒ නොදැනෙන බවට පුළුවන් තරම් කිට්ටු වෙන්න. හැබැයි ඒකට ප්‍රශ්නයක් වතේන නොදැනෙනවා නම් මොනවද කිට්ටු වෙන්නේ කියලා. ඒක ඉතින් හුස්ම නොදැනෙන කෙනා තමයි දැනගන්නේ කොහොමද මේකට කිට්ටු වෙන්න ඕන කියලා. මොකද ඒවා මේ භාෂාවෙන් අල්ලලා කියන්න පුළුවන් දේවල් නෙමෙයි. හුස්ම නොදැනී යනවනම් නොදැනී යන්න ඇරලා අපේ අවදිමත් භාවය තවත් වැඩි කරන්න. එතකොට ඔය පපුව හිර වෙනවා කියපු කතාවත් නෑ හිර වෙනවා නෙවෙයි. මේ එතන වෙන්නේ හුස්ම දැන් උඩට ගන්නවනේ. හරි පල්ලෙහාට එනකොට හුස්ම නිකන් පපුව ඇතුළට එනවා වගේ හයියෙන් දැනෙනවා ඒක. ඔව්. නිකන් සැරට. ඔව්. එතන හිත හොඳට කය ඇතුළට ආපු ලක්ෂණයක් හිත හොඳට කොටු වෙච්ච ලක්ෂණයක් ඒකේ කියන්නේ. ඕක කොහොමම වෙන්න අරින්න. එකක් මතක තියාගන්න ඔය කරන විදිහට කොහොමම දිගටම කරගෙන ගියාම ඒ தත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඒ தත්ත්වය වැඩි වුණොත් බය වෙන්න එපා. මොකද දැන් අපේ හිත මේක කියවන්න හදන්නේ අපි හුස්මට හිත දාගෙන ඉන්නවා කියලා කියන්නේ අපේ ක්‍රියාකාරකම් අඩුයි. ක්‍රියාකාරකම් අඩුයි කියලා කියන්නේ අපිට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. අපිට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය අඩුයි කියලා කියන්නේ අපේ හිත කියනවා දැන් උඹ මැරෙන්න යනවා. දැන් උඹ ඉස්සර ඔච්චර නෙමෙයි ඔක්සිජන් ගත්තේ. උඹ මේ ටොන් එකක් විතර ඔක්සිජන් ගත්තොත් නේ උඹ දැන් මේ අවුන්සයක් විතර ඔක්සිජන් අරගෙන කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඉතින් ඒක පපුව හිර වෙනවා, මේක ඇතුළට යනවා, මේක පිටට යනවා කියලා নানা ප්‍රකාර දේවල් අපේ හිත අපිට කියන්න පටන් ඕන කෙන්ගෙඩියක් වෙද්දෙන් කියලා වාට තියෙන්නේ. දැන් මේ කරුණු ටික දන්න නිසා හුස්ම ගෙවිලා යනකම් නැති වෙනකම් බලන් ඉන්න පුළුවන්කමත් නිසා ඔය හිර වෙන ගතිය එහෙම නැත්නම් ඇතුළට යන ගතිය ඇතුළට ඇදෙන ගතිය මොක වුණත් කමන්නේ. ඒක තීව්‍ර වුණොත් තීව්‍ර වෙන්න අරලා තීව්‍ර වෙන දේ හොඳට බලාගෙන ඉන්න. ඒක මේ හින්දා එහෙම දෙයක් සිද්ධ වුණොත් කලබල වෙන්න එපා කියන එක විතරක් මම මතක් කරනවා. යන විදිය හොඳයි. ඔහොමම දිගටම කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දීපිකානෝන මහත්මිය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම ඔබතුමා කියපු විදිහට මට තියෙන වෙලාව දෙකට බෙදලා මම ගන්නවා පරයන්කටයි සක්මනටයි. සක්මන මම කරගෙන යනකොට මේ විලුඹ ඉස්සෙල්ලා දැනෙන්න ඊට පස්සේ තමයි කකුලේ උඩ කොටසයි මහපට ඇඟිල්ලයි දැනෙනවා. ඒ විදිහට යනවා. හුඟක් විට දකුණු කකුල විතරයි වම් කකුල නිරාසයෙන් යනවා. ඊළඟට මේ මට පරයන්කට වැඩිය සක්මනේදී හිත විසිරෙනවා වැඩි. මම ඒ විදිහට කරගෙන ගියාට ඒ උනාට ටිකකින් මට දැනෙනවා මගේ කොන්ද මේ කොන්දෙන් ඉස්සරහට මම නැවිලා එක්කෝ ඊළඟට බෙල්ල නැවිලා බෙල්ල රිදෙනවා. මම මීටරයක් විතර ඉස්සරහින් බලාගෙන යන්නේ ඔබතුමා කියපු විදිහට. නමුත් බෙල්ල රිදෙනවා. ඊට පස්සේ අපහු මම ආයි කෙලින් වෙනවා බෙල්ල උස්සගෙන. එහෙම මේ ඒ විදිහට කරගෙන යනවා. මට පරයන්කට වැඩිය මේ සක්මනේදී සිතුවිලි එනවා වැඩි. හොඳයි. එතකොට ඒ සිතුවිලි වැඩිපුර එන එක ප්‍රශ්නයක්ද නැත්නම් ඒක කොහොමද දකින්නේ? දැන් මේක සිතුවිලි එනවා මම මේ වැඩේනේ දැන් කරන්න කියලා ආයි නැවත මගේ වැඩේ කරගෙන යනවා. කියන්නේ සක්මනට හිත ගන්න පුළුවන්. ඔව්.
ඔව් ඒ කියන්නේ බාධාවක් ආවට දැන් බාධාවක් කරගන්න නැතුව ඉන්න ශිල්පීය ක්‍රමය දන්නවා. ඔව් ඔබතුමා කියපු විදිහට ඒ විදිහට කරගෙන යනවා. ඔව් එහෙමනම් ඉතින් හිතුවිලි එනවා දැන් අපිට එහෙමනම් ඒක ශිල්පීය ක්‍රමයක් දන්නවා බාධාව ආවට බාධාව එක්ක හැප්පෙන්න නැතුව ඉන්න ශිල්පීය ක්‍රමය දන්නවා. දැන් අපි බලන්න ඕන එහෙම ඒක දැනගෙනත් ඇයි මේක ඉදිරිපත් කරන්නේ? ශිල්පීය ක්‍රමය දන්නවා නම් බාධාවක් නෙමෙයි දැන් ඒක බාධකයේ සාධකයක් වෙලා තියෙද්දි අපේ හිත මේක ඉදිරිපත් කරන්න උත්සුක වෙනවා. ඒ උත්සුක වෙන්න හේතුව තමයි අපේ හිතේ යටේ තියෙනවා හිතුවිලි එන්නේ නැතුව තියෙනවා හොඳයි කියලා. එහෙමයි. ඔව් ඒක ස්වභාවිකයි. හැම ඔය විදිහට තමයි අපේ මේ නිත්‍ය සංඥා වැඩ කරන්නේ. අපේ නිත්‍ය සංඥා දැන් අනිත්‍ය පෙන්නලා දෙද්දී නිත්‍ය සංඥාව ඇවිල්ලා කියනවා ඔබට බෑනේ දැන් ඔක් කරන්න ගෙරුවා නේද ලොක්කා නේද කියලා අපිට නිකන් කොකා පෙන්නන්න හදනවා. අපි දන්නවා වැඩේ කරන්න අපි හරියටත් කරන යනට හිතේ තියෙන මේ ගතිය ඇවිල්ලා අපිට කියනවා නෑ දැන් මේක කම්ප්ලේන් එකක් උඹට මේක දිගටම තියන් ඉන්න බෑ දිගටම තියන්න උත්සාහ කරන්න ඕන නේද කියලා. ඉතින් එහෙම අපේ මේක ඉදිරිපත් කරන්න යම් ආකාරයක අපේ දිරිගැන්වීමක් තියෙනවා ඇතුලේ. ඒ දිරිගැන්වීම මොන වෙලාවක මොකින්දද මම මේක ඉදිරිපත් කරන්නේ කියලා මොන වෙලාවෙ හරි දැක්කොත් ඒක හිමීට hina වෙන්නේ ඒකට. එහෙම hina වෙලා තමයි ඇතුලේ තියෙන මේ අනුශය කෙලෙස් වලට අපිට පච කරලා දාන්න පුළුවන් වෙන්නේ. සමහරවිට ඒක පේන්නේ නැහැ. මෙහෙම එළියටම දාපුවමම තමයි ඒක එළියට එන්නේ. ඒ හින්දා මෙහෙම එළියට දාන එකෙන්ම ඒවැ පච වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා ඒ සිතුවිලි එන එක ගැන හරදරයක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් එක සිතුවිලි ඇවිල්ලා නැවත සක්මනට ගියාට පස්සේ සක්මන සාමාන්‍ය ආකාරයෙන් සිද්ධ වෙනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ සිතුවිලි වලින් බාධාවක් වෙලා නැහැ. අනිත් එක මේ සාමාන්‍යයෙන්ම සක්මනේ පරයන්කයට වැඩිය සිතුවිලි එන්න පුළුවන්. මොකද අපේ ඇස් අරගෙන යන්නේ අපි වෙනදාට වැඩිය කියනකට වැඩිය පර්යන්කයට වැඩිය විවෘත තැනක තමයි මේක කරන්නේ. එතකොට අපේ හිතට ඇති වෙන බලපෑම් වැඩි. ඒ හින්දා හිතුවිලි එන්න පුළුවන්. කොහොම තියෙද්දිත් ওই විදිහට සක්මන කරගෙන යන්න පුළුවන් කමෙන් යම් එකඟතාවයක් යම් ඒකාග්‍රභාවයක් යම් සමතයක් එනවනම් ඒ සමතය අර සක්මන පැයක් කරලා ගන්න සමතයට වැඩිය බොහොම බලවත්. ඒ හින්දා ඔක කොහොමම දිගටම කරන්න කරලා තව පුළුවන් තරම් තොරතුරු එකතු කරන්න හිතුවිලි ඇවිල්ලා ආපහු සක්මනට ආවට පස්සේ බලන්න ඒ සක්මනයි හිතුවිලි අතර මොන සම්බන්ධතාවයක් තියෙනවද කියලා. කියන්නේ ඉස්සෙල්ලා මම සක්මන කරගෙන යද්දී හොඳට කකුලේ තියෙන විදිහ කකුලට දැනෙන දේවල් හොඳට දැනුණා. හිතුවිලි වලට ගිහින් ආයෙ නැවත ආවට පස්සේ ඒ වගේම දැනෙනවද? එහෙම නැත්නම් පොඩි කලබල වීමක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් හිතුවිලි ආවා කියලා දැනගත්තට පස්සේ මගේ ඇඟට ඒ හිතුවිලි ආවා කියලා දැනගත්ත එකෙන් මගේ ඇඟට මොනවද දැනෙන්නේ? කියන වගේ ඇතුලේ තියෙන පොඩි සියුම් තොරතුරු. ඒ වගේ තොරතුරු වලට අවධානය දාන්න කියලා මම ඉල්ලා සිටිනවා. හොඳයි. තේරුණාද කියපු ටික නැත්නම් නොතේරුණ තැනක් තියෙනවද? ඔව් බලන්න ඊළඟට මට බෙල්ල රිදෙනවා කොන්ද ඉස්සරහට නැවිලා තියෙනවා ඊට පස්සේ මම ඉරියව් වෙනස් කරලා නැවත යනවා. ඔව්. ඒ බෙල්ල ඒ ඉරියව් වෙනස් කරලා ගියාට කමක් නැහැ. ඒ කොන්ද රිදෙන ඉස්සරහට නැමෙන එකත් බෙල්ල නැමෙන එකත් සිද්ධ වෙන්නේ ඔය පොඩ හිතුවිලි වලින් තමන්ව කැළඹෙන්නේ නැතුව ගියාම ඒකාග්‍ර වෙන ලක්ෂණය. හිත කයට ඇවිල්ලා හිත කයට ආවට පස්සේ අපි කය පවත්වන්නේ අපිට ඕන විදිහට නෙමෙයි. කය පවත්වන්නේ කය පැවැත්වෙන විදිහට. මේ කය පැවැත්වෙන විදිහ තමයි ඔහේ තියෙනවා ඒක. සාමාන්‍යයෙන් අපි කොහේ හරි ගමනක් යනවා නම් හොඳට ඇඳලා පැළඳලා ඔළුව කෙලින් තියාගෙන යන්නේ. එහෙම ගමනක් යන්නේ නැති වෙලාවට ගෙදර ඇවිල්ලා නිකන් දෙගෙන ඉන්නවා නම් ඇලවිලා ඉන්නවා නම් ඔහේ නිකන් තපා වැටිලා ඉන්නේ. ඒ වගේ තමයි දැන් අපි මේ හිත කයට ඇවිල්ලා
හිත බාහිර දේවල් වලින් අයින් වෙලා තමන් ඇතුළට ආවට පස්සේ හිත රෙස්ට් කරනවා. ඒ හිත රෙස්ට් කරන්න ගත්තට පස්සේ මෙච්චර කල් අපි කයට වද දිදී තමයි ඉඳලා තියෙන්නේ. දැන් ඒ කයත් රෙස්ට් කරනවා. ඒ කය රෙස්ට් කරන්න ගියාට පස්සේ මේ කයේ තියෙන පඨවි ආපෝ තේජෝ ගතිගුණ තමයි ওই විදිහට වැක්කිරෙනවා වගේ දැනෙන්නේ. ඉතින් ඒක මේ පොඩ කය රෙස්ට් කරන එක කය හිතට ආපු බවට ලක්ෂණයක්. හැබැයි ඉතින් කොහොමම යන්න බෑ. ඔය දැන් කිව්වා වගේ ඒක Tamanට දැනුණාට පස්සේ කය විසින් මේක හදා ගන්නවා. කය විසින්ම හදා ගන්නවා. නෑ ඔහොම මේක සක්මන කරන්න බෑ. ඒක හැදෙන්න ඕන කියලා කය විසින්ම හදා ගන්නවා. Taman ඒක Tamanගේ සතියට අහු වෙච්ච ගමන් කය හදා ගන්නවා. ඉතින් කොහොමම කරන්ද ওই විදිහට තමයි මේ අපි මුලින් හිතාමතා චේතනාත්මකව කරන සක්මන ආයාසයෙන් කරන සක්මන අනායාසයෙන් වෙන්න හදන්න පටන් ගන්නවා. ඒ පටන් ගන්න ලක්ෂණ තමයි ඔය කය එහෙට මෙහෙට යනවා වැක්කිරෙනවා වගේ දැනෙන්නේ. පරයන්කය ගැන තියෙනවද මොන හරි? ඔව් පරයන්කය කරද්දී මට ටික වෙලාවකින් දැනෙනවා මේ මම හුස්ම ගැන හිතාගෙන ඉන්නේ. ඔබතුමාගේ විදිහට ආශ්වාස ප්‍රශ්වාස ගැන හිතන්නේ. ඒකෙදිත් අර ඉස්සෙල්ලා අක්කා කිව්වා වගේම මේ මට මේ ආශ්වාසය දැනෙනවා ප්‍රශ්වාසය ඉක්මනට වෙනවා කෙටි. ඊළඟට ටිකකින් මට දැනෙනවා කන් දෙකෙන් නිකන් ගින්දර පිට වෙනවා වගේ දැනෙනවා. මේ හොඳට මේ උදේ සීතල වෙලාව නමුත් මගෙන් කන් දෙකේ ගින්දර පිට වෙනවා ඇඟ රස්නේ පිච්චෙනවා වගේ. ඊට පස්සේ මම එහෙම ඉන්නකොට තව සමහරවිට මට පැය භාගෙම එකම විදියට ඉන්න බෑ. ඉරියව් වෙනස් කරන්න වෙනවා කකුල් වල එහෙම. එහෙම කරන්න උත්සාහ කරනවා. හොඳයි. ඒකත් මේ ඉස්සෙල්ලා කියපු පර්යංකයයි සක්මනයි මේකයි අතර යම් සම්බන්ධතාවයක් තියෙනවා. මොකද මේකෙදිත් හිත කයට ගිය බවට ලක්ෂණයක් තමයි ඔය කණෙන් ගින්දර පිට වෙන ඇඟ රත් වෙනවා වගේ කියන දේවල්. කියන්නේ මේ කය දිලා තියෙන කයේ සංයුතිය අපිට දැනෙන්නේ ඔය ආකාරයට. අහලා තියෙනනේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ලක්ෂණ මේවා තියෙනවා කියලා. ඉතින් හිත කයට ගියාට පස්සේ අපි මේ කය හිත විසින් කය හදනවා කියලා කරන්නේ ඔය පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවා ටික පුළුවන් තරම් මේක ඇතුලේ තැම්පත් කරලා තියෙනවා. ඉතින් ඕක ඒ තැම්පත් වෙන එක වැඩි වෙනවා අපි කාම ලෝකයේ ඉඳ අපි ඒවෙන් කරන්නේ මේ අපිට අවශ්‍ය කරන පඨවි ආපෝ තේජෝ වායෝ මේකට දාගන්න එක. දැන් එහෙම පිට ලෝකයෙන් කාම ලෝකයෙන් අරගෙන හිත ඇඟ ඇතුළට දැම්මට පස්සේ මේ තැම්පත් කරගෙන තියෙන එකේ අවශ්‍යතාවයක් නැහැ. ඒ තැම්පත් කරගෙන තියෙන ඒවා හිමීට යනවා. ඒ අනේක තමයි අපිට අතනින් දුම් පිට වෙනවා මෙතනින් දුම් පිට වෙනවා අතනින් රස්න පිට වෙනවා මෙතනින් රස්න පිට වෙනවා ඇඟේ රස්නය ඇති වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක එක්තරා ආකාරයක කර්ම ගෙවීමක්. එක්තරා ආකාරයක කෙලෙස් දුරු වීමක්. එක්තරා ආකාරයක තීව්‍ර විදිහට හිත කයට යාමක්. ඉතින් මේක අහන් ඉඳලා අනිත් අය ඔක්කොන්ටම ඕක වෙන්න ඕන කියලා නෙමෙයි මම මේ කියන්නේ. මේ කමඨහන් සුද්ධ කරන එකේ වටිනාකම තියෙන්නේ ඒ පුද්ගලයාට අදාළ විදිහට ඒක සිද්ධ වෙනවා. සමහර අයට මේක සිද්ධ වෙන්න අත්‍යවශ්‍ය නැහැ. ඉතින් ඔය කරන විදිහට ඔහොමම කරන්න. ඒ දේවල් තියෙද්දි බලන්න පුළුවන් තරම් අපිට හුස්ම හිත පවත්වන්න පුළුවන්ද කියලා. පුළුවන් නම් පුළුවන් තරම් තව හුස්මට කිට්ටු වේවි. හුස්ම විස්තර ගන්න. ඒ ආශ්වාසයේ දිගටත් ප්‍රශ්වාසයේ ගෙඩියටත් තියෙන්න දැනෙනකම තමයි අපි සාමාන්‍යයෙන්ම කැමති අපි ඒක අහුවෙන්න සෑහෙන කාලයක් යනවා. සාමාන්‍යයෙන්ම කැමති මම මැරිලා නෑ කියන එකට සහතිකයක් තියාගන්න. ඒ හින්දා ආශ්වාසයේ ගද්දී අපි හොඳට ඒක දිහා බලගෙන මේ යන්තම් මැරිලා නෑ කියන එක තමයි තියෙන්නේ. ආශ්වාසය ගත්තට පස්සේ ප්‍රශ්වාසයේ හිත දාන්න ප්‍රශ්වාසයේ උනත් එක නැතත් එකයි. මැරෙනවට බයයි. ප්‍රශ්වාසය කියන්නේ මැරෙන එකනේ. මැරෙනවට බයයි. ඉතින් ආශ්වාසය ගද්දී එහෙම නෑ හොඳට කිට්ටු වෙලා බලන් ඉන්නවා. හරිද කියලා. ඉතින් ඒක මේ අපේ හිත වැඩ කරන ක්‍රමයක්. ඒ හින්දා ප්‍රශ්වාසය කෙටි වුණාට කමක් නැහැ. හොඳට කිට්ටු වෙලා බලන්න.
හිට වෙලා බලලා ප්‍රශ්වාසය ඉවරුණාට පස්සේ ආශ්වාසය ගන්න නැතුව ඉන්න ඇඟට ඕන නම් ආශ්වාසය ගන්න කියලා. එතකොට තව පිමි පැනලා එන්න පුළුවන්. මම හිතන උත්තරයක් හම්බුණා කියලා. හොඳ යන විදිය හොඳයි. දිගටම ඔහොම කරගෙන යන්න. ඒකෙදිත් අර ඉස්සෙල්ලා වගේම කොන්ද මම දන්නේම නැතුව නැවිලා ඉස්සරහට ගොඩක්. ඔව්. ඊට පස්සේ අපහු මම කොන්ද කෙලින් කරගන්නවා. අර ඉරියව් වෙනස් කරන්න වෙනවා මේ එක දිගටම ඉන්න අමාරුයි. ඔව්. කොන්ද කෙලින් කර ගන්නවද නැත්නම් කොන්ද නැමිලා කියලා දැනගත්තාම කෙලින් වෙනවද? කොන්ද නැමිලා කියලා දැනගත්තාම මම කෙලින් කරගන්නවා. ඔව්. බලන්න එහෙම දැනගෙන කෙලින් නොකර ඉන්න. චේතනාත්මකව කෙලින් නොකර ඉන්න. හැබැයි නැමිලා තියනවා කියන එක හොඳට කිට්ටු වෙලා දැනගන්න. එහෙම බලන්න මොකද ඊට පස්සේ වෙන්නේ කියලා. අනිත් එක ඉරියව් මාරු කරන එක. ඉරියව් මාරු කෙරුවට කමක් නැහැ. ඉතින් ආධුනිකයින්ට මේ හැබැයි ඔය දෙන විස්තර වල හැටියට ආධුනික බවක් පේන්නේ නැහැ. මේ ඉරියව් මාරු නොකර ඉන්න උත්සාහ කරන්න. තප්පරේ වැඩි කරන්න. තප්පරේ වැඩි කරන්න කියලා කියන්නේ ඇස්සරලා වෙලා බලන්න කියන එක නෙමෙයි. පුළුවන් තරම් කාගෙන ඉඳලා බැරිම වෙලාවක් ඇයි ඔන්න මරුණා මෙන්න මරුණා කියලා ඒ වෙලාවට මැරෙන්නදල්ල නිකන්. ඒ විදිහට අපි ඒ වේදනාවට අභියෝග කරුවේ නැත්තම් වේදනාව ගන්නවා එයාගේ බලය අතට තියාගන්න බුදුහාමුදුරුවෝ ළඟට වැටෙන කොලයක් ගෙඩියක් කාලා අවුරුදු 6ක් මේ බඩ පිටට ඇලෙනකන් දුෂ්කර ක්‍රියා කරලා මේක හොයාගත්තා. අපිට විනාඩි 5ක් 10ක් 15ක් 20ක් ඉවසන්න බැයි නම් අපි බුද්ධ පූජාවක් හරියට කරන්නේ නැහැ. එහෙනම් ඒ වගේ වේදනා එන්නේ අපි බුදුහාමුදුරුවෝ අපි වෙනුවෙන් දුක් විඳලා තියෙන්නේ. අපිට විඳින්න තියෙන දුක් ප්‍රමාණය බොහොම අඩුයි. ඒක අපි විඳින්නේ කාමරයක් ඇතුලේ පුළුවන් නම් ෆෑන් එකකුත් දාගෙන AC එකකුත් දාගෙන කොට 70ක් විතර තියලා ඉඳගෙන පුළුවන් තරම් සැප දීලා ඉන්නේ. ඒ ඉද්දිත් අපිට අමාරු වේදනා එනවා. නිකමට හිතන්න බුදුහාමුදුරුවෝ එදා AC නැහැ, ෆෑනුත් නැහැ, හීටරුත් නැහැ, කූඹිද මැස්සොද ඔක්කොම කකා අහල පහල ඉන්න මිනිස්සු උසුළු කර අච්චර දුෂ්කර ක්‍රියා කරද්දී මොන දුක් කන්දරාවක් වෙනුවෙන් උහුලන්න ඇද්ද? එහෙම එකේ මට බැයිද මේ පැය භාග ඉවර වෙනකම් මම කකුල් දෙකට එන ගහලා ගියත් ඉන්න කියලා විතර පොඩි දෙන්න ඉන්ජෙක්ෂන් එකක් පොඩි ජූස් එකක් දීලා ඉරියව් නොකර ඉන්න උත්සාහ කරන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. හොඳයි. මම ඔබතුමාගේ මේ වැඩසටහනේ තමයි ඉස්සෙල්ලාම මේ භාවනාව ඉගෙනගෙන මේ කරගෙන නෑ මම ඒක පිළිගන්නේ නැහැ. මිට ඉස්සෙල්ලා භාවනා කරලා තියෙන පාටයි. නෑ පන්සල් සිල් ගත්තට එහෙම කරාට ඒවා ඉච්චර සාර නෑ නින්ද යනවා එහෙම වැඩක් නෑ ඒවා. ඔව්. හොඳයි කොහොමද හොඳට භාවනාව යනවා. ඉතින් ඔබ මේ තීව්‍ර කරගන්න පුළුවන් තරම් මේ වීර්යය තියාගෙන යන්න. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. චාමලි නෝනා. තෙරුවන් සරණයි. සක්මන් භාවනාව සක්මන නවතින තැන ඉඳන් කියන්න නිසට උඩින් මේ පිරිමැදිමින් කිරණ වගේ ශක්තියක් ඉහළට විහිදෙනවා. හරියට අංශ 45ට ආනතර ඒකාත් දෙකක් හිස දෙපසට ඉහළට අවකාශයට යොමු කරවතින් අන්න ඒ හැඩයට තමයි නැවත නැවත ඉහළින් වක්‍රාකාරව දෙපසට පිරිමැද තවත් ඉහළට කිරණ මෙන් ශක්තිය මුදාහරන වගේ දැනෙනවා. බොහෝ ඉහළට කිරණ මෙන් විහිදුවා නැවත දෙපසටම වක්‍රාකාරව පිරිමැදිනවා. ඔන්න රටාවකට තමයි උඩට යනවා නැවත දෙපැත්තට පිරිමැදිනවා. ඒ විදිහට තමයි ඉහළ අවකාශයට කිරණ මෙන් විහිදුවා දැනෙනවා. මේ පියවර කීපයක්ම පිරිමැදින් ඈතට විහිදෙමින් අවකාශයේ ඉහළට යනවා. එය නතර වෙන තැනක් නැති තරම් බොහෝ වෙලා ඉහළට ගිහිල්ලා කිරණ මෙන් විහිදුවාගෙන තිබියදීම
ඒ ටිකක් සියුම් වෙනවා අර කිරණ කියන ගමට වචනේ තමයි කිරණ කියන එකේ තියෙනවා වෙන වචනයක් නැහැ දාන්න. එහෙම තිබෙද්දීම නැවත ඉහළ අවකාශයේ සිට අංශක 45 ඇන්ගල් එකට යානත රේඛා දෙක දිගේ පහළට එනවා වගේ දැනෙනවා. ඒක තමයි පහළට එන්නේ. ඒ සිදුවෙන අවස්ථාවේදී හිස බෙල්ල ඉතා ඉහළට ඇදිලා බෙල්ල පිටුපසට නැවිලා තමයි තියෙන්නේ. හරියට කාන්දමකින් මැග්නට් එකකින් හිස ඉහළට ඇදගෙන ඉන්නා වගේ තමයි දැනෙන්නේ. මට ගැටලුවක් නැහැ ඒක. මේ ක්‍රියාවලිය අවසන් වුණත් හිස වටේටම යම් දුරකට එලෙසින්ම ඒ කිරණ ශක්තිය විහිදුවාලමින් නැවත සක්මන් කරලා තමයි පරයන්කට යන්නේ. අද දින සක්මන කරන පටන් ගත් වෙලාවේ ඉඳලම දැන් ඇවිදින වෙනකොට මේ හිසෙන් ඉහළට ශක්තියක් මේ ගමන් කරමින් තමයි ඇවිද්දේ. දකුණු කනෙන්ද එලෙසින්ම පිට වෙනවා දැනුණා. මේ අද ධම්මදේශනාවට හුම්කන් දෙද්දිත් එහෙමයි. ඉතාලම ඉහළට මේ අවකාශයට ඒ වගේ මේ යොමුලා තියෙනවා හොඳට සමන් දීගෙන ඉන්නවා. නමුත් අර එහෙම මේ ලක්ෂණයකින් තමයි මම සමන් දීගෙන හිටියේ දේශනාවට. මේ එතකොට මේ පර්යංකයටත් ඒ ඉරියව්වෙම ගිහිල්ලා මේ ක්‍රියාවලියම සිදු වෙනවා. නමුත් පර්යංකයට වඩා මට දැනුණ සක්මනේදී තමයි හොඳට පැහැදිලිව මට මේක නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ පර්යංකයට වඩා සක්මන තීව්‍රයි. ඒතකොට පහුගිය දිනක මේ දානයක් මොකද මාසික දාන පූජා කරන්න ස්වාමීන් ගිය වෙලාවට ස්වාමීන් වහන්සේලා ගාත කියලා බුද්ධ පූජාව විනාඩි 15ක් 20ක් විතර ඒ ටිකට යන වෙලාවේදී බුදුන් වහන්සේ පටන් ගත්ත වෙලේ ඉඳන්ම ඔන්න ඔය කියන ශක්තියින් හිතෙන් තමයි මම බුදුන් වහන්සේලා ඒ වැඩ ටික කරේ. ඒතර භාවනාවෙන් මේ තොර ඉන්න වෙලාවට හිතී ගමන් මේ සංසිද්ධිය සිද්ධ වෙනවා චුට්ටක්. එහෙම ගොඩාක් ඉහළට යන්නේ නැහැ. හිස වටේට තමයි එතකොට අර කිරණ වගේ නිශ්ශබ්ද වුණ සතිය නිකන් සතිය පිහිටවන නිකන් ඉන්න වෙලාවට මේ වෙලාවේ වෙලාවටත් මට මෙහෙම දැනෙනවා. ඊට අමතරව තියෙනවා භාවනාවෙන් තොර වෙලාවට මේ ගිය සතිය ඉඳන් තමයි මට දැනෙන්න ගත්තේ. මේ බඩේ වම්පස මේ මැදට චුට්ටක් යටින් වගේ හරියට ඉතා මේ සියුම් විදුලි ධාරාවක් මෙන් දිගටම දැනෙන්න ගන්නවා. කිසි වේදනාවක් නැහැ. අර මේ නිකන් විදුලියක් වගේ කියලා තමයි කියන්න පුළුවන්. මේ අන්න එහෙම දැන් භාවනා කරනකොට සක්මනේදීත් එහෙම වෙනවා. සාමාන්‍ය ඉරියව් පවත්වනකොටත් මට කීපයට වලට නිකන් එතනින් මේ විදුලි ධාරාවක් වගේ ඒක විහිදේ වේවක් වෙන්නේ නිකන් මැග්නට් එකක් වගේ නිකන් දෙදර වගේ ගතියක් කියනවා. ඒකත් මට සතියෙන් ඉන්න නිසා දැනවත් දන්නේ නැහැ. අන්න එහෙම දෙකුත් වුණා. ඒක ගිය සතියෙන් තමයි වුණේ. ඔව් ඒක ඇදිලා උඩට එනවා වගේ දැනෙනවද? නෑ ඒ බඩෙන් සිද්ධ වෙන දේ නම් එහෙම දැනෙන්නේ නෑ. ඔව් එහෙම තියෙනවා වගේ දැනෙනවා. ඔව් විදුලි එකෙන් අර කමේ නිකන් පොඩි සියුම් කරන්ට් එකක් ගියහම වගේ තියෙන්නේ. කිසි වේදනාවකුත් නැහැ. ඉතින් අන්න එහෙම වෙන ගතියක් දැනෙනවා. හොඳයි. බොහොම හොඳයි. සාදු සාදු කියලා කියන්න පුළුවන්. මේ එතන සිද්ධ වෙන්නේ ඉතින් ලොකු උච්ච අවස්ථාවකට ගිහින් තියෙන්නේ. අපි කයට හිත දාලා මේ කයේ අපි ගොඩාක් දේවල් අල්ලාගෙන ඉන්නවනේ. ඒ අල්ලාගෙන ඉන්න දේවල් වල වැඩිපුරම තියෙන්නේ කුණු. දැන් අපි මේ කයට හිත දාලා කුණු ටික අවුස්සලා ඒක තමයි කරන්නේ. මට මතකයි මේ වෝටර් සප්ලයි එකේ තමයි අපි තාත්තා වැඩ කෙරුවේ. ඒකේ ගඟෙන් වතුර ගත්තට පස්සේ ගඟේ වතුර අරගෙන ඒ ටික පොඩ හිමීට සෙටල් ඩවුන් වෙන්න ආරිනවා එක කම්පාර්ට්මන්ට් එක. ඊට පස්සේ ඊළඟ එකට දාලා මේක හොඳට කලක් කරනවා. ඉතින් ඒ වගේ අපිත් මේ හොඳට කලක් කරලා ආයෙ සෙටල් ඩවුන් වෙන්න ආරිනවා. අරලා ඒ සෙටල් ඩවුන් වෙච්ච ටික ෆ්ලෂ් කරලා ආරිනවා. හොඳ වතුර ටික විතරක් ඉතුරු වෙන්න. ඉතින් ඒ වගේ අපිත් කරන්නේ මේ හිත අපේ කය ඇතුළට දාලා හොඳට කලත්තලා ගත්තාම මේකේ තියෙනවා ඔක්කොම ඇවිස්සෙනවා. ඒවා තමයි ඔය හිතුවිලි එනවා, ඒවා තමයි ඔය වේදනාව, ඒවා තමයි කම්පන චංචල කියලා කියන්නේ. ඉතින් එහෙම ආපුහම අපි මේවා සමහර ඒවාට කැමති, සමහර ඒවාට අකමැති, සමහර ඒවා සැක කරනවා. ওই විවිධාකාරයෙන් ඒනේවට ප්‍රතික්‍රියා කරනවා. ඉතින් ඕක කරලා අපිට පුරුදු වෙනවා මේ ප්‍රතික්‍රියා නොකර ඉන්න. ඒ ප්‍රතික්‍රියා නොකර ඉන්න පුරුදු වුණාට පස්සේ මේ කලත්තලා ඇති වෙලා තියෙන මේ තියෙන කුණු ටික පවතින්න බෑ ඇඟේ.
මේ පවතින්න බැරි බව එක විදිහකට පෙන්වුම් කරනවා. ඔය දැන් ඉස්සෙල්ලා අර කණෙන් දුම් පිට වෙනවා, ශරීරය රත් වෙනවා, ශරීරය වැක්කිරෙනවා වගේ කියන දේවල් වලින්. ඒ කියන්නේ මේ ශරීරයේ ස්වභාවය පේන්න පටන් ගන්නවා. ඒ ශරීරයේ ස්වභාවයත් අපි ස්වභාවයට නතු වෙන්නේ නැතුව ශරීරයේ තියෙන ආකාරයට පවත්වගෙන හිටියට පස්සේ ඒ ශරීරයේ පවත්වන්න ඇති කරගෙන තියෙන ඒ ඍණාත්මක එහෙම නැත්නම් මොනවද ඒවට කියන්නේ කෙලෙස් පවතින විදිහක් නෑ දැන්. අපේ ශරීරයේ තියෙන රස්නේ ගතියට හරි වැක්කිරෙන ගතියට හරි පිටු කරන ගතියට හරි අපි යට වෙනවා නම් ඒ කියන්නේ එතනත් කෙලෙසයක් තියෙනවා. අපි ඒක තමයි අපිව පාලනය කරන්නේ. දැන් අපි ඒක පාලනය කරන්න දෙන්නෙත් නෑ. අපි කෙලින් වෙන්නෙත් නෑ. රස්නේ පිට වෙන්නෙත් නෑ. අද වෙන්නෙත් නෑ. පිටු කරන්නෙත් නෑ. අපි හොඳට මේක දිහා බලාගෙන ඉන්නවා. එතකොට ඒකට නතු වෙන්න අවශ්‍ය කරන කෙලෙසේ හිටින්න මේ කෙලෙස් දැන් සම්පූර්ණයෙන් ඇඟට අවශ්‍ය නැහැ. ඒ ඇඟට අවශ්‍ය නැති වුනහම මේ කෙලෙස් අයින් වෙනවා. වෙන විදිහකට කියනවා නම් මේ මම කියලා මේක අල්ලගෙන හිටපු එක ක්‍රම තියෙනවා. ඒ ක්‍රම ඔක්කොම දාලා බැලුවා මේක මම කියලා කියා ගන්නවද කියලා. ඉතින් මම කියා ගන්නෙ නැහැ. එතකොට මම කියලා කියා ගන්න අවශ්‍ය කරන කෙලෙස් ශක්තියින් ටික අපි අර කියන නෙගටිව් එනර්ජිස් කියලා. ඒ නෙගටිව් එනර්ජිස් අවශ්‍ය නැති ඒවා අපෙන් පිට වෙන්න. සමහර වෙලාවට බොහෝ දෙනෙකුට පිට වෙන්න ගියාමත් අමාරුයි. හරියට පස්සපැත්ත මහලා බඩ යන්න දුන්නා වගේ. හිතාගන්නකො එහෙම වුණාම මෙහෙම නැතුව සමහර අයට මේ නෙගටිව් එනර්ජිස් යන්න වුණාම ඔහේ යන්න ඇරලා බලන් ඉන්න පුළුවන්. ඉතින් එහෙම බලන් ඉන්න පුළුවන්කම වැඩි වෙන්නේ අපි හරියටම සිල්වත් වෙලා තියෙනවා. මේ දේ කරන්න අවශ්‍ය කරන සීලය සම්පූර්ණයෙන්ම සම්පූර්ණ වෙලා තියෙනවා. අර සීලය මෙච්චරක් අඩුයි මෙච්චරක් වැඩි මෙහෙම හරියටම කරන්න ඕනේ කියලා සීලය ගැන කිසිම මේ සැකයකුත් නැහැ, අඩුවකුත් නැහැ, වැඩියකුත් නැහැ. ඒකෙන් කියන්නේ මේ සම්පූර්ණ සදාචාරයි කියලා. හැබැයි අවශ්‍ය ප්‍රමාණයට සිල්වත් වෙලා තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට මේක මේ මම කියලා අල්ලාගෙන නැහැ. ඉතින් ඒ අල්ලගන්නේ නැහැ. සීලය අල්ලගන්න අවශ්‍යතාවයකුත් නැහැ. මේ සීලය අල්ලගන්නෙත් යම් ඍණ නෙගටිව් එනර්ජිස් නිසා. ඉතින් ඒ අනවශ්‍ය නෙගටිව් එනර්ජිස් පිට වෙන එක තමයි කිරණ වගේ පිට වෙනවා කියලා කියන්නේ. ඒක බොහොම ධර්ම ගමනේ ස්ථාවර වීමක්. ඉතින් බොහොම හොඳයි. ඕක චුට්ටක් තව කොහොම දිගටම කෙරෙන්න ඕන. මේ දැන් ඔය කියපු විදිහට නිකන් මේක මේ කාන්දමක් වගේ තමන්ට තාම එහෙම තමයි ඒක සිද්ධ වෙන්නේ. නිකන් ඇලිලා තියෙනවා. ඔක යද්දි සම්පූර්ණයෙන් අතෑරෙන්න ඕන. ඉතින් සම්පූර්ණයෙන් අතෑරෙන්න ඕන. ඔය මෙතනින් ගියාට පස්සේ ආයේ ගියා. නිකන් මේක අල්ලගෙන අරින්න. අපි අර කඹා දිද්දි කඹේ එක පැත්තක් ඇදගෙන යනවා අනිත් පැත්ත එක්ක. එහෙම නැතුව කඹේ අදිද්දි ඒ පැත්ත අදිනවනම් අපි අතහැරලා නිකන් ඉන්නවා. එතකොට අරක කඩාගෙන යනවා අදින කට්ටිය. අන්න එහෙම සිද්ධ වෙන්න දෙන්න ඕන. ඉතින් ඔහොම දිගටම කරගෙන යද්දි ඒක නිකම්ම සිද්ධ වෙයි. අනිත් එක මතක තියාගන්න ඕක දිගින් දිගටම වෙනවා මොන්න වැඩේ කෙරුවත්. වැසිකිළිය ගිහින් ඉඳගත්තත් අපේ හිත එක්තැන් වෙච්ච ගමන් ඕක වෙනවා. රස්සාවට ගිහින් මොකක් හරි දෙයකට හිත හොඳට දැම්මොත් ඕක වෙනවා. දැන් බණ කියද්දී එහෙම නැත්නම් බණ අහද්දී එහෙම නැත්නම් දානයක් දෙන්න ගියාම බුදුන් වදිද්දී ඒ වගේ දේවල් හැම තිස්සෙම දැන් මේක මොකද නෙගටිව් එනර්ජිස් දැන් අයින් කරනවා. ඒ අයින් කරන්න යට තියෙන තව ඒවා ඇවිස්සි එනවා. ඒක තමයි අර බඩේ කතාව පටන් ගත්තේ. ප්‍රශ්නයක් නෑ. ඒ ප්‍රතිපදාවේ යන විදිහ ඔක කොහොමම යන්න දෙන්න මේ බොහොම සන්තෝෂයි. ඉතින් කාලයක් තිස්සේ සමන් හිතන්නේ සංසාරයක් තිස්සේ වැඩ කරලා ඇති. පොඩි කාලේ ඉඳන් මට මතකයි මේ නෝන මහත්මිය කියනවා සතිය වැඩුවා කියලා. ඒ වුණත් ආඩුම ගන්න භාවනා කරුවා කියලා. ඉතින් ඒ ඔක්කොමගේ ප්‍රතිඵල තමයි ඔය. බොහොම හොඳයි. බොහොම සන්තෝෂයි. තෙරුවන් සරණයි. දිගටම කරගෙන යන්න. මේ ආකාරයටම කරන එක තමයි කරන්න තියෙන්නේ නැවතත්. උත්තරම තමයි. දැන් තියෙන්නේ භාවේති බහුලී කරෝති. ඕකම තමයි කරන්න තියෙන්නේ. ඕකෙම තමයි ඊටු ටිකක් ඇදලා දාන්නේ. හොඳයි. පුළුවන් තරම් හිත පුළුවන් තරම් කයට ඇතුළටම අරින්න.
ඔව්. ඔව්. තෙරුවන් සරණයි. තිරුවන් සරණයි. තෙරුවන් තිරුවන් සරණයි. සරණයි. තව කවුරු හරි ඉන්නවද මොන හරි සඳහන් කරන්න? හොඳයි. එහෙම දෙයක් කෙනෙක් නැත්තම් අපිට පුළුවන් වැඩසටහන මෙතනින් හමාර කරන්න. ඒ සඳහා විශාල පිරිසක් මහන්සි වෙනවා. විශාල පිරිසක් අපිට උදව් උපකාර කරනවා. ඒ සියලුම දෙනාට අපි මේ රැස් කරගත්තා වූ ධනාත්මක කම්පන චංචල වේග බෙදා හදා ගන්න එක චාරිත්‍රානුකූලව කරනවා. තිලෝගුරු අමාමෑණියන්ගේ අනුශාසනාව අනුදැනුම අනුග්‍රහයක් හැටියට ඉතින් මුලින්ම මේ කුසල් අපි බෙදා හදා ගන්න ඕන තිලෝගුරු අමාමෑණියන් පෙරම් පුරණ කාලේ ඉඳලා උන්වහන්සේට අප උපස්ථාන කරපු යම් සත්වයක් අද පවා කුසල් බලාපොරොත්තු සිටිනවා නම් ඒ සියලුම දෙනාට මේ කුසල් අනුමෝදන් වේවා. තිලෝගුරු අමාමෑණියන්ගේ පරිනිර්වාණයෙන් පසු මේ බුද්ධ වචනය අපි දක්වාගෙන යම් සත්වයක් යම් ආකාරයක මහන්සියලා අප වෙලා මේ කුසල් බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලුම දෙනාට මේ කුසල් අනුමෝදන් වේවා. ඒ ගුරු ස්වාමීන් වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සේ රැක බලා ගන්නා සියලුම සත්වයින්ටත් මේ කුසල් අනුමෝදන් වේවා. ඒවා සංවිධානය කරන්න මහන්සි වෙන කාලේ ශ්‍රමය වැය කරන සියලුම මහත්ම මහත්මීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. ඒ වගේම අපේ ගෙවල් වල ඉඳලා මේවට මේ උදේ පාන්දර ඉඳලා පැය 3-4ක් මේ වගේ දේවල් වලට හිත යොමු කරන්න අපිට උදව් උපකාර කරන අම්මලා තාත්තලා දුව දරුවෝ අඹසමියන්ට සියලු දෙනාටවත් මේ කුසල අනුමෝදන් වේවා. තමන්ගේ කාර්ය කරන ගමන් ශාසනය ඉදිරියට ගෙන යන්න මේ දක්වන මෙහෙවරට මේ සියලු දෙනාටත් මේ කුසල අනුමෝදන් වේවා. ඒ වගේම මෙකී නොකී යම් සත්වයක් වෙනන් දුර වේවා ළඟ වේවා මනුෂ්‍ය වේවා සියලුම සත්වයන්ට මේ කුසල අනුමෝදන් වේවා කියන ශීර්ෂයෙන් එත්තාවතාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.